එතකොට අපි ගිය සතියේදී සාකච්ඡා කරපු විදිහට අපි තියරි කොටස සාකච්ඡා කරලා ඉවර කරා. ඊට දැන් සති 4ක් අපිට තියෙනවා. ඒකෙදි මම තෝරාගත්ත ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒක මම ඔයගලන්ට ෂෝට් නෝට් එකක් මේත් එක්කම අප්ලෝඩ් කරලා ඇති. ඒක පිටු 16ක් 17ක් විතර වගේ වෙන ෂෝට් නෝට් එකක්. ඒකෙදි මම කරලා තියෙන්නේ අපි සෙක්ෂන් 1 2 3 4 කියන හතරම ආවරණය වෙන විදිහට විභාගෙදි ගොඩක් වෙලාවට ටෙස්ට් කරන්න හෝ කරලා තියෙන හෝ කළ හැකි කියන උපකල්පනයේ යටතේදී මම කොටස් එකතු කරලා තියෙනවා. මට හිතෙනවා ඉතින් ඇත්තටම ඒක සාමාන්‍යයෙන් කියව ගත්තා නම් ඇති. ගොඩක් වෙලාවට ඔය තියරි ටික කියව ගන්න අවශ්‍යතාවයක් නැහැ. දෙවනුව ඔයගොල්ලන්ට ඒ ෂෝට් නෝට් එකත් එක්ක ප්‍රසන්ටේෂන් ස්ලයිඩ්ස් ටික රිෆර් කරොත් මම හිතනවා සෑහෙන ප්‍රමාණවත් දැනුමක් ලබා ගන්නට පුළුවන්. තුන්වෙනුව මම ඔයගොල්ලන්ට සජෙස්ට් කරනවා දැන් අපි 2014 ඉඳන් 2020 ජනවාරි වෙනකම් පාස් පේපර්ස් ඔක්කොම ෆ්‍රීලි අවైలබල් කරලා තියෙන නිසා එතකොට එතන තියෙනවා අවුරුදු මම හිතන්නේ 6ක් වගේ කව වෙන විදිහට පේපර්ස් 12ක් බැලුවොත් 2014 සෙප්තැම්බර් පටන් ගත්තේ 15 16 17 18 19 හැම අවුරුද්දම දෙක ගියා. එතකොට පේපර්ස් 10යි 11යි 20 ජනවාරි. එතකොට දල වශයෙන් 20 මං හිතන්නේ නෙවෙයි 21 ජනවාරි. එතකොට දල වශයෙන් අපි පේපර්ස් 12ක් 13ක් විතර අපිට ප්‍රමාණවත් කියන්නේ අපිට තියෙනවා පේපර්ස් 12ක් 13ක් වගේ. ඒතර ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක් තමයි අපි හිතමු උදාහරණයකට ඒක ක්ලස්ටර් කරගන්න පුළුවන්. අපි හිතමු මෙහෙම සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්. එහෙම නැත්නම් අපි හිතමු refinancing schemes. එහෙම නැත්නම් අපි හිතමු මහ බැංකු regulations වගේ දේවල්. එහෙම නැත්නම් ණය අය කර ගැනීම ඒ වගේ දේවල්. එහෙම නැත්නම් ණය ඇඟීම වගේ. එහෙම නැත්නම් මූල්‍ය වාර්තා විශ්ලේෂණය. කාරක ප්‍රාග්ධන. ওই විදිහට අපිට කොටස් වලට කඩා ගන්න පුළුවන් අපි ඉගෙන ගත්ත පාඩම් වල මේ සබ්සෙක්ටර්ස්. ඒව වල අනුව අපිට පුළුවන් මුලින්ම ප්‍රශ්න ටික එක්තෙන් කරන්න. අපි හිතමු දැන් මම කරන්න යන්නේ යම් ප්‍රමාණයක දෙයක්. නමුත් අපිට තියෙන කාල සීමාවත් එක්ක ඒ සියලු දේ කරන්න බැරි වෙන නිසා ඔයාලට ඒ දේ කරන්න පුළුවන්. අපිට මූල්‍ය වාර්තා විශ්ලේෂණය කියලා. ඒතර මේ මූල්‍ය වාර්තා විශ්ලේෂණය කියන එකට අපිට අදාළව සියලුම දේවල් ටික එකතු කරගන්නවා. ප්‍රශ්න උත්තර හැම අවුරුද්දෙම ටික එකතු කරනවා. ඊළඟට වාට කරන්න පුළුවන් දෙයක් තමයි අපි සාමාන්‍ය ප්‍රශ්නේ කියවනවා, උත්තරේ බලනවා, ප්‍රශ්න කියවන උත්තරේ බලනවා යම් ආකාරයකට කොයි වගේ ප්‍රශ්නද ඇවිල්ලා තියෙන්නේ, මොන වගේ උත්තරද ඒකට දීලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා තෝරාගත්ත ප්‍රශ්නාවලියෙන් ප්‍රශ්නයක් හරි දෙකක් හරි ලියලා පුරුදු වෙනවා. පළවෙනි පාර කියන්නේ උත්තර ප්‍රශ්න සාකච්ඡා බලලා අදහසක් ගන්නවා. ඊට පස්සේ මේ හැම ක්ලස්ටර් එකකම ප්‍රශ්න දෙකක් විතර ඔයා ලියලා පුරුදු වෙනවා. ඒ ලියලා පුරුදු වෙනකොට ඒකට අදාළ සියලුම ප්‍රශ්න සහ උත්තර ආවරණය වෙන විදිහට අපි හදා ගන්නවා ප්‍රොපෝස් ක්වෙස්චන් එක. තේරෙනවද? මම දැන් උදාහරණ කාර්ක ප්‍රාග්ධනය කියලා ගත්තොත් කාර්ක ප්‍රාග්ධනයේ අර්ථ දැක්වීම, කාර්ක ප්‍රාග්ධනයේ තියෙන වැදගත්කම, එතකොට කාර්ක ප්‍රාග්ධනයේ ගැන ගණිතමය ගැටලු, කාර්ක ප්‍රාග්ධනයේ නිසා සිදුවන ප්‍රශ්න, ඒ සියලුම දේවල් ඔයාගේ ප්‍රොපෝස් මොඩල් එකක්, ක්වෙස්චන් එකක් ඔයා හදාගෙන උත්තරයක් හදාගන්න. එතකොට ඔය කියන ක්‍රමවේදයෙන් අපි විභාගයට ගියොත් අපි මේ තෝරා ගන්නා ක්ලස්ටර්ස් 5කින් 6කින් 7කින් හදාගන්න දේ පිළිබඳ අපිට පූර්ණ විශ්වාසයක් තියෙනවා නම් 80ක් 85ක් විතර අපි විභාගයට යනකොට වැඩ කරලා ඉවරයි. ඒ ටික හොඳටම ඇති ක්‍රෙඩිට් එකක් ගන්න පවා. මම කියන්නේ S එක නැතිනම් ක්‍රෙඩිට් 60 ලකුණු 65ක් ගිවන් එතකොට. ඒ ටික කරලා ගියා නම්. ඊළඟට එතනදී කරන 115 නිසා අපිට ඒක ඩිස්ටින්ක්ෂන් එකකට යන්න දේ කරගන්න පුළුවන්. මම මේ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් ප්‍රශ්න පත්‍ර 13ක් තියෙනවා කියලා හිතන්න. කෙටි ප්‍රශ්න 10 වරක් 13 130ක්. ඔය කෙටි ප්‍රශ්න 130 3ක් 4 5 පාරක් වා උත්තර ප්‍රශ්න බලාගෙන ගියොත් ඔය 130න් අඩුම ගානේ යම් ප්‍රතිශතයක ප්‍රශ්න එනවා අනිවාර්යයෙන්ම ඊළඟ පේපර් එකට. ඒ හා සමාන. ඒක තමයි මෙච්චර කල් තිබ්බ ට්‍රෙන්ඩ් එක. ඒතර ඒ ටික කරලා ගියා කියලා කියන්නේ අඩුම ගානේ ලකුණු 65ක් අනිවාර්යයෙන්ම ලබාගත හැකි තත්යකටපත් වෙනවා.
ඒක තමයි මම කියන්නේ easiest method එක මේ ප්‍රශ්න පත්‍ර තුලින් ඉදිරියට යෑම. ඒ කියන්නේ මම කියන්නේ ප්‍රශ්න පත්‍රයේ තිබ්බකින් අතෙන්ද ගිහිල්ලා යනවා කියන්නේ මොකද අපි විෂය දැනුමක් තිබෙන නිසා රිවිෂන් නෝට් එක තියෙනවා, ප්‍රසන්ටේෂන් එක තියෙනවා. ඒක පාවිච්චි කළා වාට මොඩල් උත්තරයක් හදා ගන්න පුළුවන් ඉතාලම ඉහළ ගණනේ. ඒක තමයි අත්‍යවශ්‍ය කාරණය කියලා මම කියන්නේ මේ වෙලාවේ අපිට කරන්න තියෙන. එතකොට ඒ ටික ඔයාලට මම බාර දෙනවා. මොකද ඒක දැන් මම මේ පටන් ගන්නකොටම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොට පටන් ගන්නකොට මම කිව්වේ එතන තියෙන ලොකු වැදගත්කමක් තියෙනවා. මොකද මම දැන් සාමාන්‍යයෙන් කලින් වතාවල් වල හැම එකේදීම මම ශිෂ්‍යයන්ට කියපු දෙයක් තමයි. ඒක හරියටම වැඩ කරපුවායි නතර වුණේ අඩුම ගානේ ඩිස්ටින්ක්ෂන් එකක් නැත්නම් ක්‍රෙඩිට් එකක්. يعني S නම් ගත්ත අය ගැන හොඳ ෆේල් කවුරුත් මේ හිටියේ නෑ. මොකද දැන් සාමාන්‍යයෙන් අපේ ක්‍රෙඩිට් මැනේජ්මන්ට් දැන් ගිය පාරකෙත් පාස් රේට් එක 70%ක් විතර. ඩෙවලොප්මන්ට් ෆයිනෑන්සින් පාස් රේට් එක 90%ක් විතර. يعني මට හොඳටම ෂුවර් ක්ලාස් ඇවිල්ලා මේකෙන් දේ කරොත් ඉතා ඉහළ මට්ටමක එකක් ගන්නවා කියන එක. එහෙම ෆේල් වෙච්ච අය නැති තරම් වගේ. නමුත් දැන් ඔයාලා මාස 6ක් 4-5ක් ඉඳපු එක සහ ඒකේ ඉතුරු ප්‍රයෝජන තියෙන්න ඕන නිසාම මම කියන්නේ අර අපි කියනවනේ ඕනම දෙයක් කරලා ඉවර වෙලා අපි අර දැන් ජීවිතය ගත්තත් අපි තියෙනවනේ අපි සාමාන්‍ය හුඟක් අය කැමති නිකන් අර මේ ඇති ලද දෙයින් සතුටු වෙනවා කියලා ඒක හරි. ජීවිතේ මධ්‍යම ප්‍රතිපදාව කියන තැන ඉන්නවා මමත් ඉන්නවා. නමුත් අපි දැනගත යුතු දේ තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව කියන දේ අපි යම්කිසි හැම තැනකදීම කරගෙන යනවා හා සමානව බුදුහාමුදුරුවෝ වගේ අපි උනන්දු වෙන ඉම්ප්‍රූව් වෙන්න උත්සාහ කරනවා. එතකොට දැන් විභාගෙදිත් එහෙමයි. විභාගෙදිත් අපේ පරමාර්ථය වෙන්න ඕනේ A පාස් එකකට. B පාස් එකකට. උපරිම යනකොට තමයි අපි උපරිම ශක්තිය දාන්නේ. අර අපි කියලා තිනුනේ හැමදාම thinking big කියන එක. දැන් අපි හිතුවොත් right මම මෙන්න මෙහෙම කළා මම බ්‍රාන්ච් මැනේජර් වෙනවා කියන එක මගේ ටාගට් එක වෙනකොට ඔයා තියාගන්න බ්‍රාන්ච් මැනේජර් නෙවෙයි. මම another 3 years 5 years regional manager. මේ බැංකුවේ මෙන්න මේ ලෙවල් එකට මම යනවා කියන එක ඔළුවේ තිබ්බොත් ඔය බ්‍රාන්ච් මැනේජර් ඒසිලි වාචිව කරනවා. හරි. නැත්නම් ඔයා වාහනයක් ගන්නවා කියලා කිව්වම right. මම මේ මුලින්ම මෙන්න මෙහෙම වාහනයක් ගන්නවා කියන right ඔයා Benz එකක් BMW එකක් ඔළුවේ තියාගෙන. ඒ වැඩ කරනකොට ලොකු ගමනක් යනවා. ගේකුත් එහෙමයි. මම ගයක් හදනවා මම මෙන්න මේක තමයි කරන්නේ. නමුත් මම මෙතෙන්ට තමයි යන්නේ. මම 2 story මෙන්න මේ ගානට මිලියන 20කට 25කට මගේ ටාගට් එක. අන්න එතකොට ඔය මිලියන 10ක 15ක ගිරකට ඊසිලි යනවා. ජීවිතෙත් ඒ වගේම විභාගෙත් එහෙම. එතකොට අපි උපරිම මහන්සි වෙලා උපරිම ශක්තිය දානකොට තමයි අර ලෙවල් එක පේන්නේ. ඒකට යන්න නම් සියලුම දැන් මේ කරපු උපරිම ප්‍රතිඵලයේ දැන් කාටද කියන්න පුළුවන් රයිට් මට S එකක් ගන්න මේ ගන්න ඇති නෑ. S එකක් ගන්න නම් අපි මෙහෙම මාස 4ක් අපේ වෙලා වැඩ කරලා වැඩක් නෑ. මෙහෙම ලෙක්චර්ස් විතර මේ වැඩ එහෙම නෙවෙයි. ඔගේ S එකක් ගන්න වට නිකන් ඉඳලා මේ අන්තිම මොනවා හරි කරලා රිවිෂන් එකකට ඇවිල්ලා ගන්න තිබ්බා. S එක නෙවෙයි වගේ ටාගට් එක. ඒක B එක. ඒ විභාගෙදී. ඔය ඒක B එක ගන්නෙ මොකටද? ඔයාගේ කැරියර් එකේ ඔයා රීජනල් මැනේජර් කෙනෙක් වෙන්න මෙන්න මෙතන ක්‍රෙඩිට් පැත්තෙන් ඔපරේෂන්ස් පැත්තෙන් කියන එක. උතර ඒව තමයි අපේ ගෝල්ස් ජීවිතේ. උතර ඒ වගේ තමයි විභාගේ ප්ලෑන් කරන්න ඕනේ. රයිට්? දැන් ඒක කරන්න උපරිම කැපවීම කරන්න පුළුවන් කාලේ කරන්න ඕනේ. දැන් ඒ විදිහට ක්ලස්ටර් කර ගන්නවා, ප්‍රශ්න තෝර ගන්නවා, කියවනවා, හදාරනවා. ඊළඟට ඔයා ප්‍රශ්න දෙකක් තෝරගෙන ලියනවා. ඒ ලියනකොට මොඩල් ක්වෙස්චන් එකක් ඔයා හදනවා. ඔයාගේ මොඩල් ක්වෙස්චන් එක ඔයා එක්සැමිනර් නම් මෙන්න මගේ මොඩල් ක්වෙස්චන් එක ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ඇනලිසිස් වලට. ඔයා ඒක කරලා යනවා කියන්නේ 90%ම ඔයාට එක්සැමිනර් දෙන එක හදන්න පුළුවන් වෙනවමයි. මම මේ කියන දේ කරලා බලන්න. ඔයාට ඉස්සෙල්ලා ක්‍රෙඩිට් වලට කරලා බලන්නකො. පස්සේ අනිත් සබ්ජෙක්ට් වලට දාන්න පුළුවන්. ටෙස්ටඩ්. මමත් ජීවිතේ කරලා තියෙනවා. මම මගේ ස්ටුඩන්ට්ස් වලට කියලා තියෙනවා. ඒගොල්ලෝ කරලා තියෙනවා. සක්සස් රිසල්ට්ස් අරන් තියෙනවා. දැන් මම යුනිවර්සිටි එකේදී මම ඊට පස්සේ CIM වෙන්න පුළුවන්, MBA වෙන්න පුළුවන්. ඔය හැම තැනකදීම අපි ඉගෙන ගන්න කාලේ ඒවා ගැදර් කරගෙන ඔක්කොම කරා. හැබැයි විභාගෙට යනකොට වෙනම අප්‍රෝච් එකක් අපි ගාව තිබුණා. මොකද දැන් ඉගෙන ගන්න ඔක්කොම විභාගෙට එන්නේ නැහනේ. ඒ පැය 3ට තමයි අපි ප්ලෑන් කරන්නේ. ඒතර ඒකට වෙනම අප්‍රෝච් එකක් ඕනේ. ඒතර ලංකාව වගේ තැනක ලංකාවේ ඇත්තම ගත්තොත් CIM එක ගත්ත ඒකෙත් මේ හුරුව යම් ප්‍රමාණයකට තියෙනවා. ඒ කියන්නේ පසුගිය ප්‍රශ්න පත්‍ර වලින් මෙන්නේ නැහැ එතනදී. හැබැයි අපි එක්සෑම් එක ફોකස් කරගෙන මෙන්න මේක තමයි අපේ පොපියුලේෂන් එක. ඒකෙන් මෙන්න මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. ඒකෙන් එන්න පුළුවන්. උපරිම මෙච්චර නම් ඒකට මම සූදානම් වෙලා ගියා නම් 80% මම confident. විභාගෙ ගිහිල්ලා බලනකොටම ඔයාට පේනවා right මේ මගේ මොඩල් ක්වෙස්චන් එක සර් දාලා තියෙනවා විභාගෙට.
මේ මොඩල් ආන්සර් එක තමයි මේකට එන්නේ. එතකොට ඔයා ස්ට්‍රෙස් එක බිඳුවයි විභාගෙදී. රයිට් මාර ලේසි. අර සින්දු කිය පේපර් එක ලියනවා කියලා කියන්නේ. ඒ தත්තට අපිපත් වෙනවා. හරි ලේසි එක කරන්න. මම මේ කියන්නේ අප්‍රෝච් එක. මොකද නිකම් ප්‍රෙෂර් වෙලා අරම ලොකු ඩොකියුමන්ට් ගොඩක් තියෙන කවදාවත් එච්චර වෙන්න එපා. මොකද එහෙම කරන්න ඕගොල්ලන්ට වෙලා නැහැ. තව ප්‍රශ්න පත්‍ර ඔයගොල්ලෝ ලියනවා. ගෙදරවල වල ප්‍රශ්න තියෙනවා දරුවන්ගේ එහෙම නැත්නම් ඒ වගේ දේවල් අම්මලා තාත්තලාගේ දේවල් තියෙනවා. ඔෆිස් එකේ එමටයි ඔක්කොම කරගෙන විභාගෙන් කරන්න එපා. හරි දැනුම රැස් කරන්නත් එපා. දැන් අපි දැනුම රැස් කරා මේ කාල සීමාව තුළ. දැන් එතනින් එහාටත් ඔයාලට විභාග ඉවරලා මේ දැනුම රැස් කරන්න පුළුවන්. Google යන්න පුළුවන් වෙන ටෙක්ස්ට් බුක්ස් තියෙන ඕන තරම් තියෙනවා දේවල්. මේ මාස දෙක විභාගේ උපරිමට යන්න ප්ලෑන් කරන්න. ඒ කරන්න ක්‍රමවේදය තමයි මම මේ කෙටියෙන් කිව්වේ. ඒක දැන් ඕගොල්ලන්ට කරන්න පුළුවන් නිසා. මොකද ඕගොල්ලන්ගේම කලින් යාළුවෝ මාත් එක්ක ක්ලාස් කරපයි කරලා තියෙනවා. ෆේල් වෙලා නැහැ. හොඳටම ප්‍රතිඵලයක් දැන් සෑහෙන කාලයක් මොකුත් අවුරුදු ගාණක් පේපර් එක ෆේල් වෙලා තිබ්බ අය මේකෙන් කරගෙන තියෙනවා. යුද්ධයක් කළා නෑනේ මේ කරන දේ තව චුට්ටක් ෆයින් ටියුන් කරා. එකම දේ අර එන්ඩ් එකටම කියන්නේ අර අපි අවසාන ඔබ්ජෙක්ටිව් එක දක්වාම වැඩ කරගෙන ගිහිල්ලා තමයි අපි මේ සටන දෙන්න ඕනේ. නැතුව මේ ඇති මට මේ ටික ඇති මේකෙන් මෙහෙම කරන්න පුළුවන් 45 තියෙනවනේ කියන මානසිකත්වය කරන්න එපා. ඒක කරලා තේරුමක් නැත්te දැන් මාස 7 මහන්සි වෙලා ඉවර වෙලා ඉතුරු ටික නොකර ඉන්නවා කියන්නේ අර මාස 4 5 මහන්සියක් නැහැ. ඉතුරු මාස කරන එකලට ඒ මාස 5 ඉවර වෙනකොට 40 45 නෙවෙයි ඔයා 65 70 තනක පිච් කරනවා. ඒක හොඳ ප්‍රෙසිඩන්ස් එකක්. ඔයා ඒක කළා වගේ තව සබෝඩිනේට් කෙනෙකුට යාළුවෙකුට එහෙම නැත්නම් සහෝදරයෙකුට තව කෙනෙකුට ඔයා කරපු දේ ප්‍රතිඵලය කියලා දෙන්නත් පුළුවන් වෙනවා. රයිට්? එතකොට ඒ ටික තමයි මට ඕන එක්සෑම් ටිප්ස් එහෙම නැත්නම් එක්සෑම් අප්‍රෝච් එක්සෑම් ෆෝකස් එහෙම නැත්නම් එක්සෑම් ප්‍රෙපරේෂන් කියන එක තමයි මම ඔයගලන්ට කිව්වේ. ඔක විටින් පිටත් මම කියන්නම් ඊටු සති 4 තුල. නමුත් අත්‍යවශ්‍ය දේ ඔන්න ඔය කියන කාරණේ කරගෙන යන්න. එතකොට අපි මූලිකවම ප්‍රශ්න කීපයක් තෝරගන්නවා මෙන්න මේ ඒරියා එකෙන්. මොකද මූල්‍ය වාර්තා විශ්ලේෂණය කියන කොටසෙන් මේකෙන් සාමාන්‍යයෙන් අනිවාර්ය ලකුණු 20ක හැම පාරම ප්‍රශ්නයක් එන කොටසක් තමයි මෙන්න මේ කොටස. එතකොට ඒකෙදී අපි බලාපොරොත්තු වෙනවා මූල්‍ය වාර්තා විශ්ලේෂණය ගත්තොත් අර්ථ දැක්වීම ගැන කියන්න. එතකොට මේ මූල්‍ය වාර්තා විශ්ලේෂණය තුළ තියෙන මූල්‍ය අනුපාත ගණනය කරන්න. එහෙම නැත්නම් ගණනය කරලා දීලා තියෙන එක නිර්වචනය කරන්න. නැත්නම් මූල්‍ය වාර්තා තුලින් ව්‍යාපාරිකයෙකු මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කරන්න. ඒ සඳහා උත්තර හොයන්න. අන්න ඒ ආකාරයට ප්‍රශ්න ඇහිලා තියෙනවා. එතකොට අපි බලමු මෙන්න මේ ප්‍රශ්නේ 17 සෙප්තැම්බර් 6 විශ්ලේෂකයෙකුට මූල්‍ය ප්‍රකාශන ප්‍රයෝජනවත් තොරතුරු මූල්‍ය ආශ්‍රයයේ තක්සේරු කිරීමේ ක්‍රියාවලියේදී වැදගත් කොටසක් 14 15 16 මූල්‍ය අනුපාත ටිකක් දීලා තියෙනවා. දැන් මේ වගේ ප්‍රශ්නයක් කරන්න කලින් මුලින්ම අපි කළ යුත්තේ මොකක්ද? කාට හරි කියන්න පුළුවන්. යෝජනා කරන්න බලන්න. මොකක්ද ඔයගොල්ලන්ගේ අප්‍රෝච් එක? මේ වගේ පේපර් එකේ ප්‍රශ්නයක් දෙනවා. කොහෙන්ද අපි පටන් ගන්න? ඔයගොල්ලන් හිතන දෙයක් කියන්නේ කොහොමද මේක අප්‍රෝච් කරන්නේ? කාට හරි අදහසක් තියෙනවද කොහොමද ඔයාලා මේක අප්‍රෝච් කරා නම් කොහෙන්ද පටන් ගන්නෙ? මොකද ඉස්සෙල්ලම කරන්නේ? කතා කරන්න. දැන් ප්‍රශ්නේ සාකච්ඡා කරන්න මොන හරි වැරදෙන්න හරි හරියෙන්න හරි ඔයගොල්ලෝ කොහොමද මේක අප්‍රෝච් කරන්නේ? හිරාන් හන්සිකා ගයනි ඉන්දික නිමේෂිකා කොහොමද ඔයගොල්ලන්ට මේ වගේ ගානක් දිහා බලනකොට මොකද්ද ෆස්ට්ම තින් ඔයගොල්ලෝ කරන්නේ? හොරාවින්ද කියන්නේ ශුද්ධ ලාභානුපාතිකය ලාභාන්තිකය ජංගම අනුපාතය ඒ දෙක සලකලා බලන්න.
ඔව් හරි. දැන් මම මෙහිරන් හොඳයි කියන එක මම අහන්නේ මේ මූලිකවම දැන් මේ ගානක් ආවහම අපි කොතනින්ද මේක පටන් ගන්න ඕනේ? දැන් මොකද්ද ෆස්ට් තින් මොනවද කරන්නේ? මේක ගාන දුන්නා. අපි දැන් ඔන්න මේක කියෙව්වා මේක දැක්කා. එතනින් එහාට මොකක්ද ඊළඟට අපි කරන්නේ? දැන් ප්‍රශ්නේ කියෙව්වා 6 කියන එක බැලුවා ඊළඟට එලින්ම අයිටම් 1 එකට ගිහිල්ලා උත්තර ලියන්න පටන් ගන්නවාද? එහෙම නැත්නම් මේ ටේබල් එක ස්ටඩි කරනවද? එහෙම නැත්නම් අනුපාත ටික අදාළ කැටගරි වලට වෙන් කර ගන්නවද? දැන් මේ ත්‍රිභශීලතා අනුපාත මොනවද? ලාභදායීත්ව අනුපාත මොනවද එහෙම කියලා. right very good. හොඳ පොයින්ට් එකක් එයා කිව්වා. තව මොනවද ඒ වගේ? සර් දීලා තියෙන ෆිගර්ස් එක අපිට ඒ කියන්නේ ප්‍රශ්නෙට අදාළ තියෙන තොරතුරු එක මැච් කරගන්න කොහොමද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. හරියට හරි. තවත් හොඳ පොයින්ට් එකක්. ඉතාම විශිෂ්ටයි. හොඳ පොයින්ට්ස් එකක් කිව්වා. තව මොනවද අනිත් පැයට හිතෙන්නේ? right. හොඳ පොයින්ට්ස් එකක් ඇත්තටම කිව්වා. ඒක තමයි මම කියන්නේ ඔන්න අර කියන්නේ දැන් අපි ඕනම තැනකදී විභාගයක කළ යුතු සහ නොකළ යුතු දේවල් කීපයක් දැන් මම මේ කියාගෙන ආපු එකේ මේ ගානුත් කියනවා. දැන් අපි සමහර වෙලාවට කරන දෙයක් තමයි මේක දුන්න පටන් ගත්ත ගමන් right මේ ටික දැක්කා පළවෙනි එක ඉහත තොරතුරු මත SAR Traders Limited සඳහා ණය ලබා දී නැද්ද තියෙන්නේ කියන සඳහා ප්‍රධාන මූල්‍ය අනුපාතයන් ප්‍රවණතාවය ඇඟිපිට ලක් කරන්න. ඔන්න පළවෙනි එක පටන් ගත්තා ලියන්න ගත්තා. ඔන්න සමහර අය කරන එක එක. ඊට එක ලියලා ඉවරයි දෙකට ගියා ලියන්න ගත්තා. මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද ඒ විදිහට අප්‍රෝච් කරොත්? වෙන්න පුළුවන් එකක් තමයි පෙර සූදානමක් නැහැ. අපි පළවෙනි එක අරගෙන ලියලා බලනවා. දෙකට යනකොට සමහරලාට අපි කරලා තියෙනවා පළවෙනි එකේ ලියන්නේ දෙවෙනි එකට ඕන ඒවා ලියලා ඉතින්. ඒ දැන් අපි දැනගත්තේ නෑනේ මේ කීවේ නෑනේ. හරි. ඒතර අපි ප්ලෑන් කරාද මේකට කොච්චර වෙලාවක් අපිට යයිද? නෑ. කරේ නෑ. ඊටත් ඔක්කොටම කලින් අපි ප්ලෑන් කරාද මේ ගානද ඉස්සෙල්ලම කරන්න කියලාද? නෑ. ඒකත් කළා නෑ අපි. ඒතර ඔන්න ඕවෙන් තමයි අපි ගොඩක් වෙලාවට මිස් කරගන්නේ විභාගෙදි ස්කෝර් එක. ස්ට්‍රෙස් එක අපි කියන්නේ අර නිකන් අහක යන එක ඔළුවේ දා ගන්නවද කියලා. අන්න ඒ වැඩ කරන්නේ ඔන්න එහෙම කරන්න ගියා. ඒතර මූලිකවම අපි මෙන්න මෙහෙම දෙයක්. දැන් ඒක එක එක්කෙනාට ආවේනික විදිහට කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පේපර් එක අතට ගත්තාම දැන් ඔය අපි කියන මම කලින් කියපු අර මොඩල් ක්වෙස්චන්ස් ඔක්කොම ලියලා දැන් ඔයගොල්ලෝ දන්නවා මගේ පෙට් ඒරියා එක මොකක්ද. මම සාමාන්‍යයෙන් මෙන්න මේවා මට ගොඩක් හොඳට කරන්න පුළුවන්. ඒක දැන් අපි කරගෙන ඉවර වෙලා දෙවෙනි ස්ටෙප් එක තමයි විභාගෙට ගියා. ඊළඟට අපි බලන මූලිකම දේ තමයි සාමාන්‍යයෙන් අපි ඇටෙම්ප් කරන ක්වෙස්චන්ස් එහෙම නැත්නම් ඉස්සරලම ලියන්නේ මොන ප්‍රශ්නද කියන එක පොඩි දලා අදහසක් ඕගොල්ලන්ගේ තියෙනවා. සාමාන්‍යයෙන් ඇඩ්වයිසබල් නෑ MCQs හරි මේ ගණිතමය වගේ ඒවා ඉස්සරලම ඇටෙම්ප් කරන එක. ඇයි? එකක් වෙන්නේ MCQ වගේ එකක් ඉස්සරලම ඇටෙම්ප් කරන්න ගියොත් ඕගොල්ලන්ට ගැටලුවක් වෙන්න පුළුවන්. අර දැන් ඒක හරි කෙටි ඒ කියන්නේ ලකුණු දෙකක් ඉක්මනට ගන්න පුළුවන් ප්‍රශ්නයක් වුණාට MCQ එකක හරි උත්තරේ එකපාර පේන්නේ නැහැ අර ව්‍යාකූල මානසිකත්වය තුල. දැන් මේක හරි වගේ පෙනුනට හරිම ඒක නොවෙන්න පුළුවන්. ඒ නිසා MCQ එක අර එකවරම නොකරන තරමට හොඳයි. ඒක තුන්වෙනි හතරවෙනි ප්‍රශ්නේ වෙන තරමට හොඳයි. ඒ වගේම තමයි ගණිතයේ වගේ ඒවත් තුන්වෙනි හතරවෙනි ප්‍රශ්නයට තෝරගත්තට කමක් නැහැ. මොකද අපිට වෙලාව සමානලාට කන්ට්‍රෝල් කරගන්න බැරි වෙයි මුලින්ම පටන් ගත්තා. පළවෙනි දෙවෙනි ප්‍රශ්න තමයි ගොඩක් ඔය තියරිටිකල් ඒවා. අපි හිතමු මූල්‍ය නොවන උපකරණ ගැන. එහෙම නැත්නම් ඔය අපි කියන ණය ඇගීමේ ක්‍රියාවලිය, ණය අය කර ගැනීමේ ක්‍රියාවලිය, සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් සම්බන්ධ දේවල්. එහෙම නැත්නම් ණය නිපැයුම් ගැන විස්තර. ඒවා තියරිනේ. අපි උත්තරේ ලියලා ඉවරුණත් දන්නේ නැහැනේ මේක හරිද වැරදිද කියලා නේ. ඒතර රිස්ක් එකක් නැහැ, ස්ට්‍රෙස් එකක් නැහැ. රිසල්ට් එනකොට නඩුම ගන්න දන්නේ වැරදි කියලා නැත්නම් විභාගයෙන් එළියට ආවම දන්නේ යාළුවෙක් කියනකොටනේ. නමුත් ගානක් හදන්න ගියොත් ගානේ උත්තරේ එනවද නැද්ද කියන දේ මත අපිට රිස්ක් එකක් තියෙනවා. ස්ට්‍රෙස් එකක් එන්න පටන් ගන්නවා. right? එතකොට දැන් ගානේ උත්තරේ අපිට දැන් තේරෙනකොට දැන්
මේක වැරදි එහෙම නැත්නම් අර අල්ලපු කෙනාගේ දැන් මම දකින්නවා දැන් මෙයාගේ ක්ෂණික අනුපාතය මෙහෙම දැන් මගේ මෙහෙම එනවා දැන් එතනම වැටෙනවා අපි ඒක නිසා දැන් මුලින්ම කරගත්තොත් ඉස්සරහට අපිට අපහසුතාවයක් එනවා. ඒ නිසා ඒක 3 වෙනි 4 වෙනි වගේ තලක අපි තුරු කරනවා. මම කියන ඔක තව ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඒක කරන්න කියනවා නෙවෙයි. මුලදී ඔය තීරි ප්‍රශ්න ලියලා ඒවා ස්ටෑන්ඩ් එක සතේකට එනකොට ඔය අපි කියන අර විදේශ ආධාර සමහර වෙලාවට වැඩ කරනවා නේද? හරි. සමහරට ඔයගේ යාළුවෙක් එහා වෙනකොට MCQ එක කරලා තියෙන්න පුළුවන්. නිකන් හදිස්සිය පොඩි ඩවුට් එකකට අරක පේන එකත් අපිට සමහරලාට ඒ වෙලාවට ලොකු බෝනස් එකක්. මුලින් කරනකොට නෙවෙයි මැද හරියට එනකොට තමයි ඔයාලට වටපිට පේන්නේ පොඩි නිකන් අර ස්ට්‍රෙස් එක අඩු වෙලා නිකන් තැනකට එන්නේ. හරිද? ඒ හින්දා මම කියන්නේ ඒක කල යුතුයි කියන එක නෙවෙයි. සමහරලාට ඒවත් වටිනා අවස්ථා වෙනවනේ. ඉදර හිටලා අර ලල්ලපු කෙනෙක්ගේ උත්තරයක් පේන්නේ එහෙම chance එකක් එනවා මැදදී මේ ප්‍රශ්න කරනකොට. වෙන කෙනෙක් එක කරලා තියෙන්න පුළුවන්. එතකොට ඔයාලට පොඩි ඩවුට් එකක් මට නම් 3 ඉන්න අරගෙන නම් 2 තියෙන්න කියලා ආයෙවා හිතලා පොඩි chance එකක් ඔයා ගන්නවා එහෙමනේ. ඒතර ඒ හින්දා ගණිතයේ මේ දේවල් ගොඩක් මැදදී කරාට කමක් නැහැ. ඔන්න ඒක මම කියන්නේ මූලිකව සාමාන්‍යයෙන් ඒක මේ මස්ට් එකක් නෙවෙයි. දැන් ඔයාලට ආවේනික වෙන ස්ටයිල් එක ඔයගොල්ලෝ හදාගන්න. ඊට පස්සේ අපි යනවා මේ ප්‍රශ්නෙට. දැන් හරියටම මේ අපි ඉන්දිකයි චාමනි මම හිතන්නේ දෙන්නම හරියටම කිව්වා. කල යුතු මූලික දේ තමයි මේ ප්‍රශ්නේ අපි බලන්න අහලා තියෙන්නේ මොකද්ද? ගාන වැඩි කරන්න කලින් යන්න ප්‍රශ්නෙට. 1 මොකද්ද 2 මොකද්ද 3 මොකද්ද 4 මොකද්ද? එතකොට පළවෙනි එකේ අහන දේ දෙවෙනි එකට යන්නේ නැවොන්න මේ ඉස්සරහ තැනකින් ඕගොල්ලන්ට අවශ්‍යම නම් මෙන්න මේ හරියෙන් පොඩි මොන හරි මේ ලියා ගන්න. මෙතන මේක කියලා. එතකොට දැන් 1 2 3 4 ප්‍රශ්න කියවලා ඒකට අවශ්‍ය මොකද්ද කියන එක මෙන්න මේකයි කල යුත්තේ කියලා අපි දන්නවනම් දැන් අපි දන්නවා රයිට්. මම කලින් කළා තියෙනවා මෙහෙම ප්‍රශ්න කළා තියෙනවා මේක අමාරු එකක් නෙවෙයි. මේක හරි ලේසි. මෙන්න මෙහෙමයි අප්‍රෝච් එක කියලා ඔළුවට දාගන්න. එකේ මොකද්ද ලියන්නේ දෙකේ මොකද්ද තුනේ මොකද්ද හතරේ මොකද්ද. ඔන්න ඔක තමයි මුලින්ම කළ යුත්තේ. එන්ඩ් එක මොකද්ද කියලා තියාගෙන ස්ටාර්ට් එක පටන් ගන්න එක තමයි අයිඩියල්. අර අපි මැනේජ්මන්ට් වලත් කියනවා keep what end is in your mind before starting කියලා. ඒතර මේක තමයි උත්තරේ. මේක තමයි ප්‍රශ්න කියන එක අරගෙන දැන් එනවා උඩට. ඊට පස්සේ චාමිනි හරියටම කිව්වා ඊළඟට අපි යන්නේ මොකද්ද? අපි යනවා මේ ටේබල් එකට. මේකට ගිහිල්ලා බලනවා රයිට්. ඔන්න දැන් 14 15 16. ඒකත් මතක තියන්න. 14 15 16. මොන පැත්තේ දන්න මොන හැටද ගියේ? ගහන්න මේ පැත්තෙන් මේ පැත්තට ඊතලයක්. ඒතර අපි දන්නවා ට්‍රෙන්ඩ් එක වමේ සිට දකුණට 14 15 16 මේ අතටයි ගිහිල්ලා තියෙන්නේ. සමහර ගණන් වල 16 15 14 එහෙමනොත් මේ අතට. දැන් ඒ ඊතලේ ගහලා තිබ්බොත් ආයෙව වරි වෙන්න ඕනේ. දැන් දන්නා මේ අතට තමයි ට්‍රෙන්ඩ් එක. එහෙනම් මෙහි ඉඳන් තමයි අර පැත්තට මම කතා කරන්න ඕනේ. ඔන්න 1. 2 අපි ඊළඟට කරනවා මෙන්න මේ අනුපාත ක්ලස්ටර් කරනවා. ජංගම ෂණික මේ කියන්නේ ලික්විඩිටි. සාමාන්‍ය ණයක තුන තොග පිරිවැටුම් මේ ඇවිල්ලා efficiency. මේ ඇවිල්ලා gearing. මේ ඇවිල්ලා profitability. මේ ඇවිල්ලා අපෝ profitability වත්කම් ප්‍රතිලාභ වලට. දැන් මොකද කරන්නේ? ඔන්න දැන් අපි ඊට පස්සේ ක්ලස්ටර් කරගන්න එකත් කරා. පළවෙනි එක වමේ සිට දකුණට දකුණින් නම් වමටද මේක රුපියල්ද ඩොලර්ද thousands millions ඔක්කොම වටිනවා. ඒ පළවෙනි එක. දෙවෙනි එක ක්ලස්ටර් කරා. මේ අනුපාත වර්ගීකරණය කරා. දැන් මොකද යටේ ගියහනකොට ද්‍රවශීලතා කියලා වටක් ගාලා ද්‍රවශීලතා ගැන බලලා උත්තරයක් කියන්න. ලාභදායකත්වයේ තිබ්බොත් ටක් ගාලා එතෙන්ට ගිහලා උත්තරේ දෙන්න පුළුවන්. ආයෙ ගිහලා උඩට මාරු වෙවි බලන්න දෙයක් නැහැ. තුන්වෙනි එක මේ හැම ලයින් එකකම අපි ඊළඟට බලනවා ඊතලයක් දාගන්න. මොකද්ද? ජංගම අනුපාතය ගත්තොත් 1.19 1.25 1.2. දල වශයෙන් මේක අඩුත් නැහැ වැඩිත් නැහැ ස්ටැග්නේට් නේ. ඒතකොට නිකන් හයිෆන් එකක් ගහනවා මෙතෙන්ට. ඉහළ යාමක් නම් ඉහළ ඊතලයක්, පහළ යාමක් නම් පහළ ඊතලයක්. ෂණික අනුපාත 0.43 0.4 පල්ලෙහාට ඊතලයක්. සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලේ 18 22 27 වැඩි වෙලා තියෙනවා. ඉහළට ගෙරුවා. තොග පිරිවැටුම 8 7 5 අඩු වෙලා තියෙනවා. පහළට ඊතලයක් ගෙරුවා. ඉහළ ඊතල පහළ ඊතල හයිෆන් no change. දැන් ඒකත් අපිට වටිනවා. එතකොට අපි දැක්කහම right ජංගම අනුපාතය no change. ඒ කියන්නේ 19ට සාපේක්ෂව 14ට සාපේක්ෂව
15 දී පොඩ්ඩක් වැඩි වෙලා ආයෙ 16 දී ඒම මට්ටමෙම තියෙනවා. so acceptable. ක්ෂණික අනුපාතය හැබැයි 0.4 තුන 0.4 ඇරලා මාජිනල් ඩ්‍රොප් එකක් කන්සර්න් එකක් ආවා. ණය එකතු කිරීමේ කාලය 18 තිබ්බේ 27 වැඩි වෙලා. ඒකතර හොඳ එකක් නෙවෙයි. ණයකාරයෝ ගෙවන්නේ නැහැ. efficiency ප්‍රශ්නයක්. bad debt යන්න පුළුවන්. provision යන්න පුළුවන්. අන්න හොඳ තත්ත්වයක් නෙවෙයි. තේරුණාද? දැන් මේ මොකද කරේ? අපි මේක ක්ලස්ටර් කරා. ඊට පස්සේ ට්‍රෙන්ඩ්ස් ටික අයිඩෙන්ටිෆයි කරනවා මෙතන ඊතල මාර්ගයේ. පැහැදිලිද? එතකොට දැන් මේක මාක් කරලා ඉවර වෙනකොටම ඉන්දික එතකොට වෙමචාමනි අපිට අදහසක් එනවා මේ මූල්‍ය ආයතනය යම් කිසි ප්‍රශ්නකාරී තත්ත්වයක ඉන්නවද නැද්ද කියන අර නිකන් ඉන්ඩිකේෂන් එක කියනවා. අර දැනෙනවා කියලා කියන්නේ එන්න පටන් ගන්නවා. ඇයි? ඔයා දැන් ඇනලයිස් කරා මේක. ද්‍රවශීලතාවල පොඩි ප්‍රශ්න, එෆිෂියන්සි වල ප්‍රශ්න, ලාභදායකද චුට්ට ප්‍රශ්න තියෙනවා. ගියරෙනුත් එච්චරම හොඳ නැහැ. මොකද වෙන්නේ? අන්න දැන් මට තේරෙනවා රයිට් මේ කියන්නේ මේක ඇවිල්ලා working capital operational issues තියෙන කම්පැනියක්. අන්න එහෙමනම් ඔන්න අදි වෙලඳාම්, අව වෙලඳාම් ප්‍රශ්න එනවා. දැන් ටක් ගාලා මොකද දැන් ගෙදරින් කරලා ඉවරන මොඩල් ක්වෙස්චන් එක ඔය. අදි වෙලඳාම් මොකද්ද? අව වෙලඳාම් මොකද්ද? අදි වෙලඳාමේ ලක්ෂණ මොකද්ද? ඒක modify rectify කරන්නේ කොහොමද? ද්‍රවශීලතාව ප්‍රශ්න මොනවද? ද්‍රවශීලතාව කියන්නේ මොකද්ද? ඔක්කොම හදලා ගිහිල්ලා ඉවරයි. ඔය මොඩල් ක්වෙස්චන් එක දැන් ඔලුවට එනවා. ඒකම තමයි මේ අහලා තියෙන්නේ. දැන් පේනවද ඔයා රිලැක්ස් කරපු විදිය? ස්ට්‍රෙස් අඩු කරපු විදිය? ඔන්න ඕකයි මෙතන එක. නැත්තම් ගත්ත අරන් ලියාගෙන යනකොට ඔයා බලනවා එකයි ලියලා තියෙනවා දෙකේ ඕන එකත් ඒකේ ලියලා තියෙනවා. දැන් දෙකට මම මොකද්ද ලියන්නේ? මම මෙතන බැලුවෙත් නැහැ 14 හෙද මෙහෙද වැඩි වුණාද අඩු වුණාද මම ඒවා ලියලත් නැහැ. right? ඒ විදිහට තමයි approach එක. එතන මතක තියාගන්න ඔය කියන steps තුනට කළ යුතුමයි. financial statement analysis එකක් දුන්නත් එතනින් තොර ලෝකයක් නැහැ. analysis කියන එක must. ඒක කරන්න කොහොමද කියන එක ඔයාලගේ කතා. දැන් මම මේ කියලා දෙන්න ක්‍රමෙම ආය කරන්න ඕනේ නැහැ. ක්ලස්ටර් කරලා ට්‍රෙන්ඩ් එක මම ඉඳන් දකුණට බලලා high up down ඒක ඕනේ නැහැ. කාටද පාට ගන්න පුළුවන්. හරි කොළ පාට ගන්නවා, තැඹිලි පාට ගන්නවා, රතු පාට ගන්නවා. ඒකට මම රතු කියන්නේ ඔන්න sorry ට්‍රෙන්ඩ් එක red. තැඹිලි කියලා කියන්නේ amber. right. ඒක එහෙත් නැහැ මෙහෙත් නැහැ අතරමැද. green ගන්නවා right. ඒක acceptable. ඒ කාටද එහෙම කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මොනවා හරි ක්‍රමයකට මේක කොටස් වලට කඩලා ඇඟට දාගන්න. ඒක must. ඒක නොකරුවොත් අපිට අර කියන ලකුණු 20න් 17ක් 18කට යන්න බැරි වෙනවා කියන එක විතරයි මම මේ කියන්නේ. ඔය නතර වෙයි ලකුණු 7ක් 8ක් ගනි අපරාධේ. 18ක් ගන්න පුළුවන් තැන 12ක් ගන්න එක තේරුමක් නැහැ නේ. 18ක් ඔයා ප්‍රශ්නකට ගන්නවා කියන්නේ 45 පේනවනේ. 27යි. ඒක ප්‍රශ්න 4ටම 27යි. 6 ගානේ ගත්තත් අපි ගොඩ. මම මේ කියන්නේ worst case. හැබැයි 12ක් ගත්තාම මට තව යන්න බෑ 33ක්. එතකොට ප්‍රශ්නයකට 8 ගානේ ගන්න එපා. ස්ට්‍රෙස් එක බිල්ඩ් වෙන්න පටන් ගන්නවා. ඇයි එහෙම? දන්න දේ කරපු දේ පැහැදිලි දේ කරන්න පුළුවන් දේ උපරිමටම යන්න. 20කට ටාගට් කරන්න. 17ක 18ක අපි නතර වෙයි එතකොට. right. එතකොට පළවෙනි ප්‍රශ්නේ අහනවා ඉහත තොරතුරු මත ස්ටාර් ට්‍රේඩර්ස් ලිමිටඩ් සඳහා ණය ලබා දිය යුතුද නැද්ද තීරණය කිරීම සඳහා ප්‍රධාන මූල්‍ය අනුපාතයන්ගේ ප්‍රවණතාවය ඇඟීමට ලක් කරන්න. දැන් කියන්න බලන්න ඕගොල්ලන්ට දැන් ඔය කියන විදිහට මේක කරන්න. වම දකුණ දැම්මා, හයිලෝ මාක් කරා. ඕගොල්ලන්ගම දැන් තැනක මාක් කරලා මට කියන්න දැන් ඕගොල්ලෝ මේකේ එක ද්‍රවශීලතාවයට මොකද වෙලා තියෙන්නේ? ලාභදායකත්වය මොකද්ද? තෝලනය කොහොමද? කාර්යක්ෂමතාවය කොහොමද කියලා මට කියන්න දෙන්න ඕගොල්ලන්ට තේරෙන විදිහට ණය ලබා යුතු නැද්ද යනකොට ප්‍රවණතාවය ඇඟීමට ලක් කරන්න කියනවා. දෙවෙනි එකේ තමයි තීරණය අහන්නේ. මේකේ කියන්නේ මේ ප්‍රවණතාවය ඇඟීමට ලක් කර. උත්තරයක් ඕනේ නැහැ. මෙහෙම කියන දෙවෙනි එකේ තමයි කියන්නේ අන්න දෙනවද නැද්ද කියලා තීරණය කරන්න. දෙන්නේ නැත්තම් නෑ. ඇයි කියලා එහෙම කියනවා. දෙනවනම් අපි මෙහෙමයි මේක යටතේ කියලා දෙවෙනි ප්‍රශ්නේ. දැක්කද? නැත්නම් පළවෙනි එකේ ඔක්කොම ලියුවොත් දෙවෙනි එකට උත්තර නැහැ. එහෙම වෙනවනේ මේ. දැන් අපි අරක දැකලා මේ ලියාගෙන පළවෙනි එකෙන් දෙවෙනි එක උත්තරේ දීලා ඉවරයි. නමුත් පළවෙනි එකේ දෙක කියවුවම ප්‍රශ්න දෙක අපි දන්නවා. පළවෙනි එකේ අහන්නේ ලක්ෂණ ටික පෙන්වන්න, දෙවෙනි එකේ තීරණයට යන්න. right. දැන් කියන්න බලන්න. මොනවද? මූල්‍ය අනුපාතයන්ගේ ප්‍රවණතාවය. මොනවද ඔයගොල්ලන්ට තේරෙන විදිහට?
ව්‍යාපාරයට මුදල් ලැබීමේ අඩුවක් තියෙනවා ණයගැතියන්ගේ දින ගාන වැඩි වීමත් එක්ක. එතකොට ඒ කියන්නේ මොකද්ද? කාර්යක්ෂමතාවය පිළිබඳ අපිට ගැටලුවක් තියෙනවා. ණයගැතියන්ගේ ණය කාල සීමාව ඉහළ යෑමක් අපි නිරීක්ෂණය කරනවා. ඒ නිසා ද්‍රවශීලතාව නැත්තම් efficiency එකේ ප්‍රශ්නයක් හින්දා ද්‍රවශීලතා ප්‍රශ්නයක් අපි අත්දකිනවා. ඔන්න අපේ ඔබ්සර්වේෂන් එක. very good. තාම මොනවද? ලාභදායීත්වය අඩු වෙලා තියෙනවා. දල ලාභ ආන්තිකයේ ශුද්ධ ලාභ ආන්තිකයේ. අන්න හරි. ඒ කියන්නේ මොකක්ද හිරාන්න? එහෙම අඩු වෙන්න එතකොට මේගොල්ලන්ගේ ලාභදායකත්වය නිසා ද්‍රවශීලතාවයට බලපෑමක් වෙනවා නේ. මූල්‍ය ප්‍රවාහ අඩු වෙනවා. ඒ දැන් ඒවා එන්නෙන් අඩු වෙනකොට මොකද වෙන්නේ? එන්නෙන් අඩු වෙනකොට ප්‍රොෆිට්ස් අඩු වෙනවා කියලා කියන්නේ කෑෂ් ෆ්ලෝ එකට බලපානවා. තවත් හොඳ පොයින්ට් එකක් කිව්වා. ඔන්න දෙවෙනි ඔබ්සර්වේෂන් එක. ඒ කියන්නේ ලාභදායකත්වය හීන වීම වගේ ගැටලුවක්. දැන් මේක බැලුවොත් අපිට තේරෙනවා දල ලාභය අඩු වෙනවා, ශුද්ධ ලාභය අඩු වෙනවා. ඒක ගැටලුවක් අපිට. එන්නෙන් අඩු වෙනවා. very good. තාම මොනවද අපිට තියෙන්නේ? දැන් අපි සාකච්ඡා කරා efficiency පැත්තෙන් එකක් කිව්වා. profitability පැත්තෙන් තව එකක් කිව්වා. තාම මොනවද අපි දකින්නේ? තෝරණයේ පැත්තෙන් කියන්න පුළුවන්. ද්‍රවශීලතාව පැත්තෙන් කියන්න පුළුවන්. වත්කම් වගකීම් ප්‍රතිලාභ පැත්තෙන් කියන්න පුළුවන්. කතා කරන්න බලන්න අනිත් අය. ඒතර පහක්ම මෙතනින් ගන්න පුළුවන්. සර් මේක කරන්නේ ලෝන් ණය එකතු කිරීමේ කාලය වැඩි වෙනාම සර් ඒක මොකද්ද මේ ඉන්දික? ණය එකතු කිරීමේ කාලය වැඩි වෙලා තියෙන ප්‍රමාණය ඒක තමයි අර අපේ මෙයා සජෙස්ට් කරායිද. ඒක ගැටලුවක්. ණය එකතු කිරීමේ කාලෙකින්ද අපිට ද්‍රවශීලතා ප්‍රශ්නයක් එනවා. කියන්නේ එතකොට බෑඩ් ඩෙට්ස් වැඩි වෙනවා නේ. කියන්නේ අර කලෙක්ෂන් ප්‍රශ්නයක් තියෙනවා අපේ. දැන් අපි ඒකත් කිව්වා. ඔව්. තව කියන්න. සර් ණය මුළු ණය ප්‍රාග්ධන හිමිකම් අනුපාතය එන්න වැඩි වෙලා තියෙනවානේ. එතකොට ආයතනයේ ණය මත ඩිපෙන්ඩ් වෙන තත්ත්වයක් හරියට හරි. කියන්නේ අපි මුළු ණය ප්‍රාග්ධනයට සාපේක්ෂව වැඩි වෙනවා නේ. එතකොට ඒ කියන්නේ මොකද වෙන්නේ? කියන්නේ වැඩිපුර මෙයා ණය ගන්නවා. ඒ ණය අරගෙන තියෙන මොකටද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි ණය මත රැඳීමේ ගැටලුවක් තියෙනවා අපිට. ණය මත වැඩිපුර රැඳීමේ ගැටලුවක් අපිට තියෙනවා. එය පෙන්නනවා වත්කම් මත ප්‍රතිලාභ 100ට එකක් වගේ තත්ත්වයට එනවානේ. එතනත් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ වත්කම් මත ප්‍රතිලාභ කියන එක ඇත්තට මේකේ අරකේ ප්‍රතිරූපයක්. ඒ කියන්නේ අරකම මේ වෙන දැනකින් අපිට පෙන්නනවා කියන එකේ. එතකොට තව එකක් තමයි දැන් අර ඔයා කියන එකම හැබැයි දිගු කාලින ණයට ප්‍රාග්ධනය ගත්තොත් ඒක ලොකු චේන්ජ් එකක් වෙලා නැහැ. එතකොට මේකේ මොකද්ද මෙයා පෙන්නනවා ඇත්තේ? ණය වැඩි වෙනවා දිගු කාලින ණය නෙවෙයි වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් කෙටි කාලීන සඳහා ණය ගැනීමක් අපි දකිනවා. අර ඇත්තටම ඉන්දිකත් එක කිව්වා මම හිතන්නේ කල්නොත් චාම්නි මට කිව්වේ. ඒකත් කිව්වා මේ මොකද්ද ඒ කියන්නේ අර ජංගම අනුපාතය එන්නෙන් හැබැයි අඩු වෙලා තියෙනවා. එතකොට ෂණිකව යාලගේ මේ වගකීම් තියෙනව පියව ගන්න තියෙන හැකියාව මේ ෂණික මේ වගකීම් පියව ගන්න හැකියාව වැඩි වෙලා තියෙනවා ජංගම අනුපාතය අඩුවීම තුළ. ඔව් හැබැයි මෙතන ගත්තොත් ජංගම අනුපාතය 1.19ම තියෙනවා හැබැයි. එක අවුරුද්දක වැඩි වෙලා අඩු 1.2 තියෙනවා. ෂණික අනුපාතය අඩු වෙලා තියෙන්නේ යම් ප්‍රමාණයකට. ඒවා කියන පොයින්ට් එක හරියට ෂණික අනුපාතය අඩු වෙනවා කියන්නේ කෑෂ් අයින් කරාට පස්සේ එන තත්ත්වෙනේ. එතකොට කියන්නේ දැන් එතන පොඩි ගැටලුවක් එතන යම් ප්‍රමාණයකට පෙන්වුම් කරනවා ෂණික අනුපාතය අඩු වෙනකොට ස්ටොක්ස් ටික අඩු කරාට පස්සේ එන තත්ත්වෙනේ මේ ෂණික අනුපාතය කියන්නේ. එතකොට ඒකෙත් ගැටලුවක් තියෙනවා. ඊට අමතරව දැන් අර දිගු කාලීන ණයයි අතර ගත්තොත් මුළු ණය ප්‍රමාණය වැඩිවීමත් දිගු කාලීන ණය වැඩි නොවීමත් කියන්නේ ඒ ගන්න සල්ලි වැඩිපුර ප්‍රමාණයක් අරගෙන කාර්ක ප්‍රාග්ධන කටයුතු වලට යොදනවා කියන අපිට උපකල්පනයක් එනවා එතන. දැන් දිගු කාලීන ණයට ප්‍රාග්ධන හිමිකම් අනුපාතය 0.33 0.32 0.3 තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම එහෙමනම් ඒ දිගු කාලීන ණය කියන්නේ අපි ගන්න ණය වැඩි වුණා. ණය වැඩි වෙලා තියෙන්නේ ෆික්ස් ඇසෙට්ස් වල නෙවෙයි දාලා තියෙන්නේ. එහෙනම් දාලා තියෙන්නේ වෙන තැනක. එතකොට ගැටලුවකුත් තියෙනවා. දැන් ෆික්ස් ඇසෙට්ස් වල නොදා කරනකොට අනාගතයේදී අපිට මුදල් ඒ මුදල් වලින් කරන්න පුළුවන් දේ මොකද්ද බැයිද කියන දේත් අපිට ඒතර තීරණය වෙනවා. කෙටි කාලිනව දාලා එකෙන් ආවොත් හොඳයි. නමුත් දැන් අපිට තේරෙනවා ඩේටාස්ලට් කලෙක්ට් වෙන්නේ අඩුයි.
සර් එතෙන්දී අර දැන් දීර්ඝ කාලීන මේ මෙයාගේ ප්‍රොෆිට් මාර්ජින් එක අඩු වෙනකොට මේ ආයතනය තුළ ස්ටැබිලිටි එක කියන්නේ ස්ථාවරත්වය පිළිබඳව ගැටලුවක් එන්න පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. හරියට හරි. ඔය තියෙන තව හොඳ පොයින්ට්ස් එන්නේ. දැන් ෂෙයා හෝල්ඩර්ස්ලාගේ පැත්තෙන් ගත්තොත් ඇත්තටම ආයෝජකයන්ගෙන් ගත්තොත් දැන් ලාභදායකත්වය අඩු වෙනවා. එෆිෂන්සිත් අඩු වෙන්න පටන් ගන්නවා. මුළුවත්කම් එහෙම නැත්නම් අපි ගත්තොත් වත්කම් මත ප්‍රතිලාභ අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට ඉදිරි පැවැත්ම පිළිබඳ අපිට ක්වෙස්චන් එකක් එන්න පටන් ගන්නවා. පැහැදිලිද? දැන් ඇත්තටම අපි කාරණා මම හිතන්නේ 7ක් විතර සාකච්ඡා කරා. හොඳටම හොඳයි ඔයගොල්ලෝ. ඔන්න ඕක තමයි අවශ්‍ය. කලබල වෙන්න එපා ලියන්න. විලාව ගන්න. මොකද මේ දැන් තුන්වෙනි හතරවෙනි ප්‍රශ්නේ මේ අපි කරන්නේ. විලාව අපිට තියෙනවා. කලබලේ එකක් දැක්කට අටක් ගාලා ලියන්න එපා. මේක ක්ලස්ටර් කරලා බලන්න. දැන් මොකද ජංගම අනුපාත වලට උනේ? මොකද ෂණික අනුපාත? ඒ ඇවිල්ලා ද්‍රවශීලතාවයෙන් මොකද උනේ? ඊළඟට එෆිෂන්සි පැත්තේ ඒකට මොකද උනේ? ඊළඟට තෝලනයේට මොකද වෙලා තියෙන්නේ? ලාභදායකත්වයට මොකද වෙන්නේ? වත්කම් මත ප්‍රතිලාභ කියන්නේ අපිට කියනවා මේ ආයෝජකයන්ගේ අනුපාත වලට මොකද උනේ? දැන් 5ක් 6ක් තියෙනවා. ඊට අමතරව අතුරු ඒවත් දැන් ඕගොල්ලෝ මෙතන කිව්වා. මොන්තම 4ක් විතර තෝරගෙන අපිට ලියන්න පුළුවන්. මෙන්න මේක තමයි අපේ ඔබ්සර්වේෂන්ස්. මෙන්න මේක තමයි අපි දකින විදිහට මෙන්න මේකේ රෝග ලක්ෂණ. එහෙම නැත්නම් මේක තමයි தත්ත්වය. හරි. අපි උත්තර ටික බලමු. එක කියන එකට යා ලියලා තියෙන මෙන්න මේ වගේ දෙයක් බලන්න. බලන්න ඔයාලා කීප ඒවා තියෙනවද? එහෙම නැත්නම් තව එතන අඩුපාඩු වෙන්න තියෙනවා. තව අපිට අමතරව දාන්න පුළුවන්ද? අපි කතා කරපු ටිකම තමයි යා සමරිකේ තියෙන්නේ. ඕ ටික ඔයගොල්ලෝ එහෙම හෙව්වනේ නේ. ද්‍රවශීලතාවට මොකද උනේ අපි කිව්වා. ජංගම අනුපාතයට යම් කිසි බලපෑමක් වැඩි වෙලා අඩු වුණා. ෂණික අනුපාතය එහෙම වුණා. හරි. ඊට පස්සේ අපි කිව්වා ඒක නිසා යම් ආකාරයක ගැටලුවක් එන්න පුළුවන්. කෙටි කාලින වගකීම් පියීමේ ප්‍රශ්නයක් හිතන තියෙයි කියලා. ඒක කිව්වා. ඊළඟට අර ප්‍රාග්ධනයත් එක්ක සංසන්දනය කරනකොට බාහිර අරමුදල්. ඒ කියන්නේ ලෝන්ස් වැඩි වෙලා තියෙනවා. ඒකේ අපි කිව්වා අපිට පේන විදිහට දිගු කාලීන වැඩිවීමක් වෙලා නැත. වැඩි වෙලා නම් තියෙන කෙටි කාලීන ආයෝජන කෙටි කාලීන දේවල් වලට බාහිර අරමුදල් භාවිතා කර ඇත. ඒකත් අපි ඒක හොඳ සිද්ධියක් නෙවෙයිනේ. මොකද අනාගතය සඳහා ආයෝජනය කරලා තියෙනවා නම් ඒකෙන් අපිට පුළුවන් යම්කිසි අනාගතයේදී ප්‍රතිලාභය කියලා උපකල්පනය කරන්න. දැන් ඒකත් අඩු වෙලා. ඊළඟට ලාභදායකත්වය හීන වෙනවා. ඒ වගේම අර ආයෝජකයන්ගේ යම් තියෙන අනුපාත හීන වෙලා තියෙනවා. හතරවෙනි එකට මෙහෙයුම් කාර්ය සාධන. අර දැන් ඔයගොල්ලෝ කිව්වේ ඇසෙට් පැත්ත ෆික්ස් ඇසෙට් වෙන්න පුළුවන්, කරන්ට් ඇසෙට්ස් වෙන්න පුළුවන්, ස්ටොක් එක වෙන්න පුළුවන්, ඩෙටා වෙන්න පුළුවන්. ඒවා ක්‍රමක්‍රමයෙන් පහත වැටි ඇත. හොඳ උත්තර හතරක් නේ. අපි කතා කරගත්ත 6 හෝ 7 එයා කොටස් 4කට දානවා. මට හිතෙන්නේ ඔය දැන් අපි ෆස්ට් අප්‍රෝච් එකේම අද සාර්ථකයි. ඔයගොල්ලෝ සෑහෙන්න එකතු වෙලා අපි ඒ තලයකට ආවා. මම කියන්නේ සමහරවිට ගණන් 20ක් ඇදුවත් වැඩන්නේ අර ඒ කියන ඇනලයිස් කරලා ෆෝකස් එෆර්ට් එකක් දාලා කරේ නැත්තම් 20ෙම තියෙන අර අපි කියන්නේ දැන් ජීවිතේ ජොබ් එකක් කරනකොට දැන් අපේ කාලේ නම් අපි ඉස්සර අපේ කාලේ අවුරුදු 20ක් 25ක් එක්ස්පීරියන්ස් කියලා කිව්වම ඉතින් හරි ලොකු දෙයක්. බෑ අවුරුදු 25 එක්ස්පීරියන්ස් අරගෙන බැලුවාම 1/25 වෙන්න පුළුවන් නේ. අවුරුදු 25ෙම අපි කරලා තියෙන එකම දේ අවුරුදු 25ක් කරන එක. පොඩි ටිකක් ඇවිල්ලා එන්න පුළුවන්. දැන් ඊට වඩා අලුත ළමයි ඔයගොල්ලෝ වගේ කට්ටිය මොකද කරන්නේ? අවුරුදු 5යි අවුරුදු 10 එක්ස්පීරියන්ස්. හැබැයි ඒ 10 තියෙනවා අර 25ක ඒවා. many into one. එකම අවුරුද්දේ ක්‍රෙඩිට් උයි ඔපරේෂන් උයි ට්‍රෙෂරි හැමදේම ඉගෙන ගන්නවා. දැන් MBA එක කරන අවුරුදු 22කින් 3 නේ.
අපේ කාලේ 35 වෙනකන් 40 වෙනකන් MB අත තිබ්බේ නෑ අපිනේ. ඇයි? ක්‍රමානුකූල වෙන්නේ. එක්ක සල්ලි නෑ, එක්ක එහෙම නැත්නම් අපිට දැනුම නෑ, එහෙම නැත්නම් අපි යොමු කරේ නෑ එහෙම. දැන් එහෙම නෙවෙයි. multiple skills, multiple qualifications. හරි. එතකොට ඒ කියන්නේ මොකද්ද? එතකොට අපි කියන්නේ අර ගොඩක් දේවල් එකවර අරගෙන අපි මේ ගමනක් යන්න උත්සාහ කරනවා. ඒතර ඒක තමයි අවශ්‍යතාවය. ඒක කරන්න පුළුවන්. ඒක කරන ක්‍රමවේදය තමයි මේ මම මේ පැහැදිලි කරේ. නැත්නම් දැන් ගණන් 20ක් හදනවා එකම විදිහට. මේක බැලුවා උත්තර, මේක බැලුවා උත්තර. නෑ, එහෙම නෙවෙයි. ඔයා කරන්නේ ගණන් 5යි. එක්කෙනෙක් 20කට මහන්සි වෙනකොට ඔයා ගණන් 5ට හැබැයි අර 20 වගේ මහන්සි වෙනවා. හැබැයි ඔයා එක්සැමිනර් ප්‍රශ්නයක් ලියන ගන්නට ඔයා එනවා. ඒ කොහොමද? අපි ගියා මෙතඩ් එකකට, මොඩල් එකකට. මේ මොඩල් එක හරියට ඉගෙන ගත්තාම අරයා ගණන් 20ක් කරලා ගන්න එක ඔය එක ගානෙන් ඔයාට එතෙන්ට යන්න පුළුවන්. You need bit experience. අවුරුදු ගණන් 20ක් කරනවා තව මීට වඩා variations එනවා. හැබැයි ඒක කරන්න පුළුවන්. දැන් මේ වගේ ගණන් දෙකක් තුනක් හදනකොට ඔයා දන්නා working capital වලට එන්න පුළුවන් ඔක්කොම ටික මම කරලා ඉවරයි. ඒක මේ අපි කරන ක්‍රමවේදය අනුව හැදෙන දේ. right. එතකොට දැන් අපි දෙවෙනි ප්‍රශ්නයට යමු. දැන් මේක පෙන්නවා. ඊළඟට මොකද කරන්නේ? දෙවෙනි එකේදී අහනවා Star Traders Limited හට ණය ලබා දිය යුතු නැද්ද පිළිබඳ ඔබේ තීරණය කුමක්ද? ඒ සඳහා ඔබගේ නිරීක්ෂණයට හේතු සපයන්න. නොදීමට තීරණය කරන්නේ නම් ඒ අවදානම අවම කර ගැනීම සඳහා තියෙන නිර්දේශ මොනවද? right. හොඳ ප්‍රශ්න තුනක්. දෙනවද නැද්ද? දෙන්නේ නම් කොහොමද? නොදෙන්නවා නම් මේක ප්‍රශ්නයක් නේ දැන් මේ වෙලාවේ. liquidity crisis නේ, efficiency crisis නේ, profitability crisis නේ. එහෙමනම් ඔබ කලන්නේ මොනවාද? ඒ தත්ත්වය මගද? මොකද දීපු ලෝන් එකක් වගේ නම් මෙයා. එහෙම නැත්නම් දැන් මෙයා ඇත්තටම අපේ ගණදෙනු කරුවෙක් නෑ. හරි. එතකොට ඒ ගණදෙනු කරුවෙක් වෙලා තිබෙද්දි දැන් තියෙන ප්‍රශ්න ටිකෙන් මම ගොඩ යන්නේ මම මොකද්ද කරන්නේ? ප්‍රශ්න තුන. බලන්න ඔයගොල්ලන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න. අපි මුලින්ම බලමු පළවෙනි එකට. දෙනවාද නැද්ද? ඕන දෙයක් කියන්න. ප්‍රශ්නයක් නැහැ මෙතන. ක්‍රෙඩිට් කියන්නේ ඕනම එකක් මේ හරි ආන්සර් එකක් නැහැ. සර් මේ දැන් ගණදෙනු කරුවෙක් හොඳම ගණදෙනු කරුවෙක් නම් දෙන්න වෙනවනේ. එහෙම දීලා අපි ටච් එකේ ඉන්න වෙනවා අර නායකතු කරගැනීමේ කාලයට එක්ක එයාට මොකක් හරි කියලා හරි ඉක්මනට කරගන්න කියලා. ඒ වගේ අදහසක් හරි. අපි දෙවෙනි එකට යන්නේ නැතුව හංසිකා නිකන් පළවෙනි ගත්තොත් yes දෙනවද? කවුද yes කියන්නේ? කවුද no කියන්නේ? yes. හරි. අප්සරා එතකොට අපි ඉන්දික කොඩිතුවක් කොහොමද කියන්නේ? චාමනි ඉරාන් සර් yes කියන්න පුළුවන් සම යම් කන්ඩිෂන් ඇතුළත සර්. ඇතුළත. very good. අපි දැනට එතනින් ඊළඟට යමු. චාමනි ඒකම එයාට ණය අවශ්‍යතාවය මොකක්ද කියන එක පැහැදිලිව අඳුනගත්තොත් නේද වඩාත්ම මේ ඔව් ඒක තමයි. දැන් ඒක අපිට තේරුණාද පළවෙනි එකෙන්? එකයි අපේ දැන් පළවෙනි එක අපි ඔබ්සර්වේෂන්ස් ටික කියනකොට දැන් ඔයාලට තේරුණාද මෙයාට ණයක් අවශ්‍යද නැද්ද කියන තත්ත්වයකද මෙයා ඉන්නේ? මේ තමයි ඊසිලි මොකුත් නැතුව යන්න පුළුවන් ගමනක ඉන්න කෙනෙක්ද? ප්‍රශ්නයක් තියෙන කෙනෙක්ද? එයා ද්‍රවශීලතා ප්‍රශ්නය කියන වචනේ හරියට හරි. ඒ කියන්නේ ණය අවශ්‍යතාවයක් තිබිය හැකි. හරියට හරි. ඒ වුණාට එයා ඉල්ලන්නේ පර්පස් එක අපි හඳ අඳුන ගන්න ඕනේ නේද? එයාගේ රික්වයර්මන්ට් එක ඒක අපි ඒක මේ ඒ කියන්නේ පර්පස් එක දැන් අපිට තේරෙන විතර වැලියු බැලමටම ද්‍රවශීලතා ප්‍රශ්නයක් මෙයාට තියෙනවනේ. ඒක පර්පස් එක මොකක්ද එහෙමනම්? එයා කිව්වත් නැතත් දැන් අපිට තේරුණා ඒක උඩින්. කාර්ක ප්‍රාග්ධානය කෙටි කාලීනව ගෙවන්න මේ අඩු කාලෙකින් ගෙවන්න තමයි දෙන්න ඕන සර්. දෙන්න ඕනේ. දීර්ඝ කාලීන ලෝන් එකකට යන්නේ නැතුව. හරියට හරි. චාමනි ඒ කියන්නේ දැන් මූල්‍ය අවශ්‍යතාවයක් තියෙනවා කියන එක දැන් අපිට තේරුණානේ. එතකොට අපි yes ද no ද කියන ප්‍රශ්නේ ගත්තොත් බහුතරයක් කියන්නේ ඒගොල්ලෝ yes කියලානේ නේ. thing is එයාගේ බේසික් දැන් එයා ඔහම working capital requirement එකක් තිබ්බට එයා එනවා අපිට fixed asset එකක් purchase කරන්න වගේ කියාගෙන. එහෙම නේ මම කියන්නේ. දැන් මෙතනදී දැන් එයා fixed asset එකක්
ගන්න එනවද නැද්ද කියන එක අපි තාම දන්නේ නැත. නමුත් මෙතන දැන් අපි දැන් දකින්න ප්‍රශ්නේ තියෙන්නේ එයාට liquidity එහෙම නැත්නම් efficiency කාරක ප්‍රාග්ධන ප්‍රශ්නයක් දැන් මෙයාට තියෙනවා. මූල්‍ය අවශ්‍යතාවයක් තියෙනවා. දැන් අපි මේ මොකොත් නොකර හිටියොත් මේක ක්ලෑෂ් වෙනවනේ ඔහොම ගිහිල්ලා liquidity ප්‍රශ්නේ ඊට පස්සේ profitability කියනවා ඊට පස්සේ ආයෝජන ප්‍රශ්න වෙලා මේක ටිකක් අමාරු තත්යකට යනවා. එතකොට දැන් අසෙන් අහන්නේ ණය ලබා යුතු නැද්ද කියන තීරණය ගත්තොත් ඔයාලට දෙවෙනුවට යන්න පුළුවන් ෆික්ස් එකක් ගන්න ඕන මෙහෙමයි. නමුත් ඔයා නිකන් හිතන්නේ මෙයාට ණය ලබා යුතුද නැද්ද කියන එක තමයි මම මේ හෙව්වේ. yes ද noද? කන්ඩිෂන් අපි ඊළඟට කතා කරමු. මොනවාද අනිත් ඇඩි තියෙන්නේ දැන්? කියමු කියන්නේ බහුතරයක් කියන්නේ මේක මෙයාට යම්කිසි ණයක් ලබා දීම පිළිබඳ සලකා බැලිය යුතුයි කියන මතය අපි ඉන්නවා. ඒක මොකද්ද කොහොමද කරන්න කියන එක තමයි දෙක තුනේදී අහන්නේ. නොදෙනවා නම් කරන්න කියන එක තමයි අන්තිම ප්‍රශ්නේ අහන්නේ. හරි අපි හිතමු yes දැන් දෙන්න තීරණය කරා. ඒ සඳහා ඔබගේ නිරීක්ෂණයට හේතු සාධක අන් දැන් කියන්න මට. ඇයි දැන් අපි මේ yes කියන්නේ? ව්‍යාපාරික ද්‍රවශීල ගැටලුවක ඉන්නවා කියලා ගැටලුවක් යාට දැනටම තියෙනවා. මොකද යම් ආකාරයකට එකක් තියෙනවා මේ ජංගම අනුපාතය පොඩි එක මට්ටමක තිබ්බට ක්ෂණික අනුපාතය අඩුවක් දැක්කා. ණය එකතු කිරීමේ කාලය පිළිබඳ ගැටලු ටිකුත් එන්න වැඩි වෙලා හින්දා එතන ඩේටා කන්ට්‍රෝල් ප්‍රශ්නකුත් යාට තියෙනවා. එදා ඉස්සෙල්ලා වගේ කෑෂ් ෆ්ලෝ අපිට එන්නේ ගැටලුවක් තියෙනවා. එතකොට තොග පිරිවැටුම් අනුපාතය ගත්තත් එන්න අඩු වෙනවා කියලා කියන්නේ වැඩි කාල සීමාවක තොගේ මෙහා රඳවා ගන්නවා තියෙනවා. ඒක නිසා සේල්ස් වලට යන්නේ නැහැ, ආදායම එන්නේ නැහැ, ඩිප්ලීටඩ් ස්ටොක් වෙන්න පුළුවන්. එතරම් යම්කිසි ගැටලුවක් තියෙනවා. හරි. ඊළඟට තමයි කෙටි කාලීනව අරමුදල් මෙයා එළියෙන් අරගෙන මේක මූල්‍යකරණය කරලා තියෙනවා. එතකොට එතනත් ඩෙඩ් බර්ඩන් එක වැඩි වෙලා තියෙනවා. එතකොට දැන් අපිට තේරෙන විදිහට මෙයාට කාර්ක ප්‍රාග්ධන ගැටලු ටිකක් මෙතනදී අත්දකින්නවා. ඒ කාර්ක ප්‍රාග්ධන ගැටලු සඳහා සොලියුෂන්ස් දෙන ගමන්ම අපිට මෙයාට ණයක් නිකුත් කිරීමේ හැකියාවක් තියෙනවා කියන එක තමයි දෙවෙනි ප්‍රශ්නෙට අපි උත්තර දෙන්න ඕනේ. එතකොට දැන් එතනදී අපි හිතමු කාර්ක ප්‍රාග්ධනය සඳහා ලබා දෙනවා නම් මොනවද ඒ සඳහා ලබා යුතු කොන්දේසි? ඒක දැන් යෝජනා කරන්න බලන්න. ණය මුදල ලබා දීමේදී කෙටි කාලීනව ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට කෙටි කාලීනව ලබා දිය යුතුයි කියන එක එකක්. ඒ කියන්නේ එකක් කෙටි කාලීන සහ ඒ කෙටි කාලීන ලබා දෙන දේවල් intended purpose. ඒ කියන්නේ මෙන්න මේ තොගය සඳහා එක්ක ණය ගැතියන් සඳහා නැත්නම් ක්‍රෙඩිටර්ස්ලා අඩු කරන්න ඒක මොකක්ද කියන එකත් වැදගත්. ඊළඟට මූල්‍ය ප්‍රවාහ. දැන් මේ ණය මුදල කියන්නේ දෙනවා නම් ඒකෙන් ජනිත කරන මූල්‍ය ප්‍රවාහ අපිත් එක්ක රූට් කරන්න ඕන කියන එක. ඊට පස්සේ අපිට සමහරට කෑෂ් බිල්ඩ් අප් එකක්, සින්කින් ෆන්ඩ් එකක් ඒ වගේ දෙයක් ඇති කරන්න කියන එක. වගේ දේවල් වලට මෙයාගේ හොඳ සිකියුරිටි එකක් අරගෙන දෙන්න ප්‍රොපෝස් කරන්න ඕන. ඒකත් අපිට පුළුවන්. දැන් සමහරවිට දැනට සිකියුරිටි එක තියෙනවද? නැත්නම් එහෙම නැත්නම් සිකියුරිටි එකක් නැත්නම් තව සිකියුරිටි එකක් අපිට අරගෙන මේක කරන්න වෙයි. මොකද දැන් අපි අපිට දැන් මේක බැලූ බැලමට මෙයාට තේරෙනවා මෙතනදී මෙන්න මෙහෙම දිගු කාලිනයට ප්‍රාග්ධනය ගත්තොත් ඒක ලොකු වෙනසක් වෙන්නේ නැහැ කියන්නේ මෙයාගේ ඒ කියන්නේ ඇසෙට්ස් මෙයා තාම තියෙනවා කියන එක. කියන්නේ අර අලුතෙන් අරගෙන ඇවිල්ලා තියෙන ඇසෙට්ස් ඇත්තටම මුදල් අරන් තියෙන දිගු කාලිනව ගන්න නෙවෙයි. ඒ කියන්නේ කෙටි කාලින ඇසෙට්ස් ගන්න තමයි පාවිච්චි කරලා තියෙන්නේ. කියන්නේ හොඳ ඇසෙට් බේස් එකකුත් මෙයාට තියෙනවා කියලා මෙතන පේනවා. ඊළඟට මෙතනදී එහෙම එකක් දෙනවා නම් අපිට තව දෙයක් තමයි මේ කෙටි කාලීන ණය වැඩි වෙන්න දැන් මෙයාගේ ද්‍රවශීලතා ප්‍රශ්න ආවනේ. ඒක අපිට පුළුවන් දිගු කාලීන ණය බවට පරිවර්තනය කරන්න. එයි මෙයාගේ දැන් දිගු කාලීන ණයට ප්‍රාග්ධන හිමිකම් අනුපාතය පිළිගත හැකි මට්ටමක තියෙනවා 0.3 0.3කට චුට්ටක් අඩුත් වෙලා තියෙනවා.
ඒතකොට එහෙම දීලා ඒ ණය දිගු කාලෙකින් ගෙවන්න දුන්නොත් මෙයාට ආයි නැවතත් අර කාර්ක ප්‍රාග්ධන චක්‍රය ටිකක් වැඩි කරගෙන, ඒ කියන්නේ මේ ශනිකානුපාතය එහෙම චුට්ටක් උඩට අරගෙන ගමනක් යන්න පුළුවන්. ඔන්න ඕ ටික තමයි සාමාන්‍යයෙන් අපිට මෙතනදී උත්තර හැටියට දෙන්න වෙන්නේ. අපි බලමුකෝ මෙයා උත්තර මෙන්න මෙහෙම. පිළිතුරු සමග නිසි සාධාරණීකරණයක්. ඒ කියන්නේ අපි දැන් දෙනවද නැද්ද? නැත්නම් දෙනවා නම් කොහොමද? නැත්නම් මොකද්ද කියන එක කියනවා. එතකොට ව්‍යාපාරයේ ප්‍රවර්තන පරිමාව වර්ධනය සඳහා කෙටි කාලින ණය මුදලක් සලකා බලන්නට පුළුවන්. එක. ඒ කියන්නේ අර working capital loan එකක් හැටියට අපි මෙන්න මේවට මොකද දැන් යාට තියෙන working capital issue එකක් තියෙන නිසා තමයි ෆන්ඩ් කරන්නේ. එතකොට එහෙම දුන්නාම දැනුත් මෙයාට තියෙනවානේ කෙටි කාලින ණය ටිකක් අරගෙන. දැන් ඒවා ඇත්තටම පාවිච්චි වෙලා තියෙනවා අර තොගයට සහ ණය ගැතියන්ට ඒවා මූව් වෙන්නේ නැහැ. ඒවා ටිකක් එක තැනක තියෙනකොට දැන් මෙතන ඒකනේ මේ හිර වෙලා තියෙන මේ ද්‍රවශීලතාවය. ඒක නිසා අපි මොකද කරන්නේ? ඒක දිගු කාලින හැටියට කන්වර්ට් කරන්න පුළුවන් අපිට. ඒ කියන්නේ කෙටි කාලින ණයෙන් කොටසක් දිගු කාලින ණය හැටියට කන්වර්ට් කරලා දිගු කාලිනව පේ කරන්න දුන්නොත් ආයෙ අපිට මොකද වෙන්නේ? අර කියන කෙටි කාලින ණය මුදලක් දීලා ආයෙ මේක ටර්න් අරවුන්ඩ් කරන්න පුළුවන්. පැහැදිලිද මම කියන්නේ? දැන් ඇත්තටම ගත්තොත් දැන් මෙයාට තියෙනවා OD short term loan අරගෙන stocks purchase කරලා තියෙනවා. දැන් මේක කරක වෙන්නේ නැහැ. අර stocks move වෙන්නේ නැති හින්දායි debtors ලා move වෙන්නේ නැති හින්දායි. ඒත් අපිට කරන්න පුළුවන් මේ කෙටි කාලින ලිමිට් එකෙන් කොටසක් අරගෙන term out කරනවා. එතකොට ආයෙ අරක ලීවි එකක් එනවා. ඒකෙන් මෙයාට පුළුවන් අලුතෙන් මුදලක් අරගෙන අර අලුතෙන් stocks අරගෙන මේක තව ගමනක් යන්න. මොකද දැන් තියෙන අපි stock එක හරි debtor හරි realize වෙලා STL එක settle වෙනවා කියලා කොට ඒක වෙන්නේ නැහැ. එතන සමහරට loss එකකුත් තියෙන්න පුළුවන්. ඒ loss එක වුණත් absorb කරන්න වෙන්නේ දිගු කාලිනව තමයි. ඒ නිසා තමයි ඒක convert කරලා දිගු කාලිනව ගෙවන්න සලස්සලා තවදුරටත් කෙටි කාලින ණයත් තත්ත්ව කොන්දේසි යටතේ ලබා දීම කියන එක තමයි මේ වෙලාවේ දෙන්න පුළුවන් yes සහ how කියන එකට. තුන්වෙනි එක ඒකෙම අහනවා කොටසක්. දැන් මේක අපි හිතමු මෙයා ණය නොදෙනවා නම් අපි හිතමු දැන් අපිට මෙහිමයි අපේ lecture risk appetite එකක් නැහැ. මේකට දීලා වැඩක් නැහැ. අපි එහෙමනම් කොහොමද මේක මැනේජ් කරන්නේ? අලුතෙන් දෙන්නේ නැහැ. අපි මැනේජ් කරනවා. හැබැයි මේ මැනේජ් කරilleත් අපිට සමහර ලාවට අලුතෙන් කෙටි කාලෙන් නොදුන්නත් තියෙන ණය දිගු කාලින බවට හරවලා දිගු කාලිනව ගෙවන්න සලස්වන ගමන්ම අපිට අවධානය යොමු කර ගැනීම සඳහා මූල්‍ය ප්‍රවාහ අපිට එවන්න කියන එක, sinking fund එකක් හදන එක, cash build up එකක් දාන එක, post rate checks වගේ ගන්න එක, ඊළඟට අමතර සුරුකුමක් අපිට ගන්න එක, ඊට පස්සේ අලුතෙන් ණය මුදල් ගන්නවා නම් බැංකුවේ අනුමැතිය යටතේ ගන්න කියන එක, එතකොට ownership එක වෙනස් කරන්න බෑ කියන එක වගේ තමත් කොන්දේසි ප්‍රමාණයක් දාන්නට පුළුවන්. ඕක තමයි දෙවෙනි ප්‍රශ්නෙට අපිට දෙන්නට පුළුවන් උත්තරේ. ඒක චුට්ටක් පැහැදිලි කරන්නකෝ සර්. දිගු කාලින ණයක් බවට පත් වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දෙයක් තමයි ආයතනයක ජංගම වත්කම් ජංගම වගකීම් තියෙනවා. එතකොට ජංගම වත්කම් අපි හිතමු 100යි, ජංගම වගකීම් අපි හිතමු 90යි කියලා. දැන් ඔතනදී ජංගම වගකීම් 90 ඇතුලේ අපි හිතමු තියෙනවා මිලියන 50ක් කෙටි කාලීන. ඊටු ටික ක්‍රෙඩිටර්ස් හරිම කියලා මිලියන අපි හිතමු 70ක්ම කියන්නකෝ. ඔය 70 අරගෙන තියෙන්නේ මෙයා මූලික වශයෙන්ම ජංගම වත්කම් මූල්‍යකරණය කරන්න. හරිනම් මොකද්ද වෙන්න ඕන? අර ජංගම වත්කම් වල තියෙන තොගේ සහ ණය ගැතියන් නිසි කලට මුදල් බවට පරිවර්තනය වුණා නම් අර කියන ක්‍රෙඩිටර් ෂෝට් ටර්ම් ලෝන් ගෙවලා මේක ස්මූත්ලි යන්න පුළුවන්. දැන් මෙයාට යන්න පුළුවන්ද එහෙම? බෑ. ඇයි? ජංගම වගකීම් ටික එහෙම්ම තියෙනවා. අර ණය අය කර ගැනීමත් කල් යනවා. තොගයත් එහෙම්ම ඇදි ඇදි යනවා. එහෙමනම් උත්තරයක් අපි දෙන්න ඕනේ. මොකද්ද දෙන්න පුළුවන් උත්තරේ? උත්තරේ තමයි මෙයාගේ ජංගම වගකීම් හරි ඒ ණය අය කර ගැනීම ක්‍රියාවලිය ස්ලෝ එකේ කියලා ඒ මුදල් ටික ව්‍යාපාරයට එන තුරු නැවතත් කෙටි කාලීන මූල්‍ය සපෝට් එකක් අපි දෙන්න ඕනේ. එතකොට මෙයාට පුළුවන් මොකද දැන් අරගොල්ලන්ගේ ඩේටාස් ලගේ අපි එෆිෂියන්සි වැඩි කරලා ඔක්කොම කරලා තමයි. නමුත් සල්ලි හිමින් ගලාගෙන එන්නේ.
එතකොට එහෙමින් ගලාගෙන ආවොත් මෙයාට බිස්නස් චක්‍රේ යන්න අපිට සල්ලි ආයේ නැහැ. එතකොට STL එකකින් ආයෙ අරගෙන මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි STL ලිමිට් එක දැන් ෆුල්. එතකොට අපි මොකද කරන්නේ? එහෙමනම් STL ලිමිට් 70න් අපි කියනවා 40ක් ඒකෙන් අයින් කරලා අවුරුදු 5කින් ගෙවන්න දෙනවා. මොකද කරන්නේ? දැන් ලීව් එක ආයෙ එතන හැදෙනවා 40ක්. 70න් 40ක් අයින් කරා ඒක දිගු කාලෙන් බවට කන්වර්ට් කරා. ඒ 40 මම මොකද කරන්නේ? අවුරුදු 5කින් පාරික හැටියට ගෙවනවා. එතකොට මෙයාට ලොකු බරක් එන්නේ නැහැ. අර මිලියන 40 ලීව් එකෙන් මම චුට්ට යූස් කර ආයෙ ස්ටොක්ස් ගන්නවා. ඒක ආයෙ ඩෙටරට යනවා. ඒ සල්ලි ගන්නවා. ඒ අතරතුර ෆෝකස් එෆර්ට් එකක් දානවා එක්සිස්ටිං ස්ටොක් එකටයි එක්සිස්ටිං ඩෙටර්ස්ලයි රිකවර් කරගන්න. සමහරලාට එතන කොටසක් රයිට් ඔෆ් කරන්නත් වෙයි. ඒක නිසා තමයි අර 40ක් කියලා මම අර පැත්තට අයින් කරන්නේ. ස්ටොක් ලොස් එකක් තිබ්බොත් බෑඩ් ඩෙට්ස් එකක් තිබ්බොත් ඒක දිගු කාලීනව ලොස් එකක් හැටියට අරන් ගිහිල්ලා අර ටර්ම් අවුට් කරලා ඒක අපි රීපේ වෙන්න පටන් ගන්නවා. අන්තික පැහැදිලිද ඒක? ඔව් සර් thank you. හරි. අනිත් අයට කොහොමද ගැටලු කොහොමද ප්‍රශ්න? තේරුණාද ඒක? හරි. එහෙමනම් 3-4 ප්‍රශ්න. අධිවෙළඳාම කියන්නේ මොකක්ද? අධිවෙළඳාමේ ප්‍රතිවිපාක. දැන් මේක මම ඇත්තටම තියරි වල කරේ නැත්තේ පසුගිය ප්‍රශ්න පත්‍රවල මේක මේ විදිහට අහන නිසාම කරේ නැහැ. ඒතර මේක දැන් අවස්ථා 3ක විතර අහලා තිබුණා. එතකොට අපිට ඒක ප්‍රයෝජනවත් වෙනවා මේ විදිහට. අධිවෙළඳාම කියන්නේ මොකක්ද? අධිවෙළඳාමෙන් ඇතිවෙන ප්‍රතිවිපාක මොනවාද? ඊළඟට 4 වෙනි එක අහනවා මූල්‍ය විශ්ලේෂණයක් සිදු කිරීමේදී ණය විශ්ලේෂකයෝ ගණදෙනුකරුගේ අධිවෙළඳාම් ගණනය කරන්නේ දැනගන්නේ කෙසේද? කෙටියෙන් කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අධිවෙළඳාමක් හඳුනාගන්නේ කෙසේද කියන එක තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට තනිකරම මේ ලකුණු 10ම අපිට ලැබෙන්නේ මේ අධිවෙළඳාම කියන කොටස ඉගෙන ගත්තොත් සහ ඒකට උත්තර ලබා දුන්නොත්. right. අපි දැන් උත්තරේ බලන ගමන්ම ඊට කලින් මම පොඩි සාමාන්‍යයෙන් මේක අර අපේ භාෂාවෙන් ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙමු. සාමාන්‍යයෙන් අධිවෙළඳාම කියන එක හැදෙන්නේ මෙන්න මෙහෙම. උදාහරණයක් ගන්නකෝ දැන් යම්කිසි ආකාරයක ව්‍යාපාරයක් තියෙනවා. ඒ ව්‍යාපාරය තිබුණාම ඒ ව්‍යාපාරය තුල අපි ගණදෙනු කරගෙන යනවා. ගණදෙනු කරගෙන යනකොට අපිට කාලයත් එක්කම අපිට එනවා මෙන්න මෙහෙම දෙයක්. එන්න අපි ට්‍රේඩ් එහෙම නැත්නම් සේල්ස් වැඩි කරන්න පටන් ගන්නවා. අපි සේල්ස් වැඩි කරනකොට ඒ සේල්ස් වැඩි කරන්නේ ණයට බඩු දීලා. මොකද දැන් අපිට ඇයි එහෙම කරන්න වෙන්නේ? අපේ එකම කොටස නැත්නම් එකම සෙග්මන්ට් එකට තවදුරටත් දෙන්න බෑ. වෙනත් සෙග්මන්ට් එකට මම යන්න ඕනේ බඩු විකුණන්න. ඒගොල්ලෝ ගන්න කැමති ක්‍රෙඩිට් එකට. කෑෂ් නෙවෙයි. දැන් මම බඩු විකුණනවා ක්‍රෙඩිට් වැඩි වෙනවා. අර මේකෙත් ඔය වගේ දෙයක්. එතකොට ක්‍රෙඩිට් වැඩි වෙනවා. දැන් ස්ටොක්ස් එකත් ඒ ගන්නට පර්චේස් කර මම යනවා. හැබැයි ක්‍රෙඩිට් වැඩි වෙලා දැන් අය කරගන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා. මොකද මේගොල්ලෝ සුපිරි කස්ටමර්ස්ලා නෙවෙයි. ඔන්න දැන් ඩෙටර්ස් වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක වැඩි වෙනකොට ආයෙත් ඒ සල්ලි නැහැ. මම ෂෝට් ටර්ම් ලෝන් ගන්නවා. ආයෙ ග්‍රෝ කරන්න හදන දැන් මේ සයිකල් එක try කරනවා 1යි 2යි 3යි යන්න. ඔහොම යනකොට ඩෙටර්ස්ලා වැඩි වෙනවා. ස්ටොක් එකත් ඒ ගන්නට වැඩි වෙනවා. ඔපරේෂන්ස් වැඩි වෙනවා. කොස්ට් එක වැඩි වෙනවා. කෙටි කාල ණය වැඩි වෙනවා. එතකොට එක්සස් වලට යනවා. ඔක්කොම කරන්නේ මේ growth එකට. ඒ කියන්නේ අපි ගාව නැති growth එකක් දැන් මාපාගෙන කරගෙන යනවා. හැබැයි ඔහොම යනකොට දැන් වෙළඳපළේ දැන් මුලින් හිටියේ 100නේ. දැන් 200 300ක්ම වැඩි කරලා තියෙනවා. හැබැයි එක තලයකට එනවා කස්ටමර්ස්ලා දැන් බලනවා කොහොමද දැන් බඩු වෙනවද දැන් බඩ නැහැ. දැන් එන්නේ නැති නේයි. දැන් මෙහි ඔපරේෂනල් ඩිෆිකල්ටිස් එනවා. ලික්විඩිටි ප්‍රශ්න එනවා මෙහි.
මේවා එනකොට මට නියම නිෂ්පාදිතය දෙන්න බැරි වෙනවා අර පාරිභෝගිකයාට. එහෙම වෙනකොට මොකද වෙන්නේ? ඒ ગેප් එක පුරවන්න කම්පිටිටර්ස් ලයිනවා. දැන් පාරිභෝගිකයට වැඩ නැහැ. මගේ ප්‍රොඩක්ට් එකට අරයාගේ ප්‍රොඩක්ට් එකට වැඩ නැහැ. යාට බඩු ටික ඕනේ. ඔහොම යනකොට ටර්ම්ස් වෙනස් වෙනවා, ට්‍රේඩ් ටර්ම්ස් වෙනස් වෙනවා, අලුත් අයගේ බඩු හොඳ වෙනවා. දැන් මගෙන් බඩු ගන්න කට්ටිය අඩු වෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ ක්‍රෙඩිට් ටර්ම්ස් තව වැඩි ඉල්ලනවා. මම දැන් දවස් 30න් සල්ලි දුන්න එක කියනවා නෑ මම 60න් දෙන්න. 90න් දෙන්න. දැන් මම තවත් හිර වෙනවා. දැන් මට අලුත් දෙන්න කට්ටිය නෑ, දුන්න අය කියවන්නේ ස්ටොක්ස් මෙතන වැඩි වෙනවා, ෂෝට් ටර්ම් වල මෙතන වැඩි වෙනවා, එක්සසස් එහෙමයි, පිරිවැය වැඩි වෙනවා. දැන් අපි ඔන්න ඕක විසම චක්‍රයක් හැටියට යන්නේ. ඒකට තමයි අපි කියන්නේ අධි වෙළඳාම. ඕවර් ට්‍රේඩින්. ඕකට ගියාම දැන් මේ රෝග ලක්ෂණයක් තියෙන ඕවර් ට්‍රේඩින්. ස්ටොක්ස් වැඩි, ඩේටාස් කලෙක්ට් වෙන්නේ නැහැ, එෆිෂියන්සි ප්‍රශ්න තියෙනවා, කෙටි කාලින් ණය එනම් වැඩි වෙලා තියෙනවා, ලාභදායකත්වය අඩු වෙනවා. ඒ එන්න එක්ස්පෙන්සස් කියලා නියම එක්සැම්පල් එකක් තමයි මේ දීලා තියෙන්නේ. ඒතර ඕක අයින් කරන්න තමයි අපි කෙටි කාලින ණය, තත්ත්ව කොන්තේසි යටතේ සමහර කොටස ණය කපා හැරීම, නැත්නම් ණය දීර්ඝ කාලින බවට හැරවීම, එතකොට ටයිට් කන්ට්‍රෝල් එකක යන එක, කොස්ට් එක අඩු කරන්න try කරන එක, සමහර ස්ටොක්ස් ඩිප්ලීටඩ් නම් ඒවා ස්ටොක් ඩිස්පෝස් කරන එක, ඩිස්කවුන්ට්ස් හරි එහෙම දීලා ඩේටාස් එකෙන් පුළුවන් තරම් සල්ලි ටිකක් ගන්න හදන එක, අවශ්‍ය නම් රයිට් ඔෆ් තියෙනවා නම් අයින් කරන එක, ප්‍රොවයිඩ් කරන එක, ඔන්න ඕ ටික තමයි අපි ළඟට කළ යුත්තේ. උත්තර බලන්න කලින් අධි වෙළඳාම ගැන පොඩි අදහසක් ආවද? ඒක concept එක. ඒකෙන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න අපි ඊට පස්සේ උත්තරේ බලමු. ඒ කියන්නේ ණය මතම රැඳෙන තත්ත්වයක් කියන එකද? නෑ ණය මතම නෙවෙයි ඔපරේටිව් මොඩල් එක. එයා දැන් මංගාව අවශ්‍ය කරන ප්‍රතිපාදන සම්පත් නැතුව අනවශ්‍ය වර්ධනයකට යාම තමයි අධි වෙළඳාමකින් නිරූපණය වෙන්නේ. දැන් එතන ෂෝට් ටර්ම් ලෝන්ස් හැටියට එතනින් සල්ලි ගන්නවා. ක්‍රෙඩිටර්ස් ලගෙන් සල්ලි අරගෙන අපිට ගෙවා ගන්න විදියක් නැහැ. මේ බඩු අරගෙන ගෙවන්න විදියක් නැහැ. වියදම් අහස උසට යනවා. කලෙක්ෂන් වෙන්නේ ස්ටොක්ස් ටික ෆයිල් වෙන්න පටන් ගන්නවා. එතකොට අපි යාළුවන්ගෙන් එහෙම මේ විදිහට සල්ලි ගන්න. මොකද මේ කාරක ප්‍රාග්ධන චක්‍රය අපිට යන්න පුළුවන් ගමන අපි තුන් පැයට කිලෝමීටර් 10 නම් අපි පැයට කිලෝමීටර් 25 වේගෙන් යන්න ගියොත් මොකද වෙන්නේ? සම්පත් නැතුව. උදාහරණයකට ගන්නකො ඔයාට දැන් හොඳ ෂූස් එකක් තිබ්බොත් ඔයාට පුළුවන් පැයට කිලෝමීටර් 15කින් යන්න. දුවන්න උදාහරණයක්. ෂූස් එකක් නැති වුණොත් ඔයාට දුවන්න පුළුවන් 12කින්. දැන් ඔයා මොකද කරන්නේ? ෂූස් එක නැතුව 15න් යන්න try කරනවා. දිගටම යන්න පුළුවන්ද? බෑ. එක තැනකට ගියාම ඔයාට හති මහන්සි. ඒ සම්පත් නැහැ. ඒ වගේ දෙයක් මෙතන. මොකද්ද සම්පත් නැති වෙන්නේ? තොගේ වෙන්න පුළුවන්, ණය ගැතියන් වෙන්න පුළුවන්, ණය හිමියන් වෙන්න පුළුවන්, කෙටි කාලින ණය වෙන්න පුළුවන්, ඊළඟට අභ්‍යන්තරක තියෙන පිරිවැය වෙන්න පුළුවන්. ඒ සියලුම දේවල් ග්‍රෝ කරන්න පුළුවන් මට්ටමට වඩා වැඩි වේගයකින් ග්‍රෝ කරාම මේක ඔරොත්තු දෙන්නේ නැහැ. ඒක තමයි අධි වෙළඳාම කියලා කියන්නේ. අපි කර මූලික වැරද්ද මොකද්ද? අපේ වෙළඳපළට යා හැකිව තිබුණේ මට කස්ටමර්ස්ලා 100 නම් යම් කිසි අපේ තියෙන කන්ට්‍රෝල් එක තුල මම 150කට ගියා. 150කට ගියේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් නැතුව. 150කට යනවනම් මට තිබුණා තව ඒ කියන්නේ වෙනම මෙතඩ් එකකට ඩෙට් කලෙක්ෂන් කරන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ ප්‍රයිසින් එක කොහොමද? ඒගොල්ලන්ට තොගේ අර එහෙම නැත්නම් ස්ටොක්ස් ගන්න විදිහට වෙනම ක්‍රෙඩිටර්ස්ලත් එක්ක වෙන ටර්ම්ස් වෙනස් ඉතින් දැන් මට පළවෙනි 100න් වෙලාවට සල්ලි එනකොට දෙවෙනි 100න් දවස් 30ක් පරක් වෙලා සල්ලි එනවනම් ඒ විදිහට මම ක්‍රෙඩිටර්ස්ලත් එක්කත් එක arrange කර ගන්නවා. බැංකර්ස්ලත් එක්ක කතා කර ගන්න ඕනේ. හරි? එතකොට ඒගොල්ලෝ ඇග්‍රී නම් විතරයි මම අතෙන්ට යන්නේ. දැන් දවස් 30කින් සල්ලි දැන් කෑෂ් සේල්ස් කරපු මම දවස් 30කින් එන සල්ලි තියෙන තව සෙට් එකකට ගියාම මොකද වෙන්නේ? මෙයා මට දවස් 30යි හරි 15යි හරි බැංක ක්‍රෙඩිට් දීලා තියෙනවා. ඒක මම ඩියු පේ කරන්න ඕනේ. දැන් මම කොහෙන්ද පේ කරන්නේ? සල්ලි ආවේ නැහැ. මම තව තැනකින් ණයක් කරන් ඒක දාන්න. දැන් ක්‍රෙඩිටර්ස්ලා ඩිලේ කරලා මේක කරන්න හදනවා. එතකොට මොකද වෙන්නේ? ඉන්නේ එක්සිස්ටිං හොඳ ක්‍රෙඩිටර්ස්ලා මම අයින් වෙන්න පටන් ගන්නවා. ඒ දැන් ටර්ම්ස් වෙනස් වුණා. ඒතර තනිකරම ප්ලෑන් කරපු නැති දෙයකට අපි ගියා. සම්පත් හිඟයක්, අඩු සම්පත්, ඌණ සම්පත් තුලින් අපි යනවා අනවශ්‍ය වර්ධනයකට යනවා.
ඒක තමයි අධි වෙළඳාම කියන එකේ concept එක. දැන් අපි විහිල බලමු ඒකේ ලක්ෂණ කොහොමද, ඒක අඳුරගන්නේ කොහොමද, අඩුම කරගන්නේ මොකද්ද කියන එක උත්තරින් බලමු. තව මොනවද ගැටලුව ඔයගලන්ට? ඒක අධි වෙළඳාම කියන concept එක පැහැදිලි වුණා. සර් මේ අධි වෙළඳාම කියන එකේ සර් මේ එතෙන්දි සර් අපි මේ යම්කිසි කියන්නේ ආයතනයක් කියන්නේ ස්ටැබිලිටි නම් ස්ථාවරත්වයක් තියෙනවා නම් ඕනම දෙයකට කියන්නේ මේ ප්‍රොෆිට් එක සහ මාකට් එක පැත්තෙන් කියන්නේ මේ ස්ථාවරත්වයක ඉන්න පුළුවන් නම් එතෙන්දි බැරිද සර්? ඒ කියන්නේ අපිට මේ යාලා ඒ මොකරි භාණ්ඩයකට මොකරි හොඳ මේ කියන්නේ ඩිමාන්ඩ් එකක් අධි ඩිමාන්ඩ් එකක් තියෙනවා නම් එතෙන්දි බැරිද සර් ඇත්තටම එහෙම දෙයකට යන්න? පුළුවන්. ඒක අධි වෙළඳාම නෙවෙයි. ඒ කියන්නේ අපේ භාෂාවෙන් කියන plan growth. ඒ කියන්නේ දැන් ඔයා ස්ටේබල් නම් ඔයා දැන් අපි හිතමුකෝ මම අර කියන්නේ දැන් ඔයා දැන් හොඳ කස්ටමර්ස්ලා 100කට ඔයා සර්විස් කර කර ඉන්න ගමන්ම ඔයාලට තේරෙන හොඳ ඔපචුනිටි එක. එකපාර මේක ඩබල් මට කරන්න පුළුවන්. හැබැයි ඩබල් කරනකොට ඒ එන කස්ටමර්ස්ලා අපි හිතමුකෝ 70%ක් ක්‍රෙඩිට් 30%යි කෑෂ් කියලා. ඒතර ඒකට හරියන මොඩල් එක මෙතන හදාගන්න. සම්පත් හොයාගන්න. එතකොට ක්‍රෙඩිටර්ස්ලත් එක්ක ටර්ම්ස් වෙනස් කරගන්නවා. තොගේ ගත්තත් අපි just in time ටිකක් ගන්නවා. එහෙම නැත්නම් ඒ කියන්නේ ඒක අවුට්සෝස් කරලා ගන්න තොගයක් වෙන්න පුළුවන්. බැංකර්ස්ලත් එක්කත් ඔයා වෙනස් කරන්න. බැංකුවේ දැන් තියෙන ලයින් එක මිලියන 20 නම් ඔයා ප්ලෑන් කරනවා රයිට් මට තව 30 මිලියන් 40 මිලියන් මට කන්සෙෂන් ටර්ම්ස් වල මම ලිමිට් එක හදාගන්න. එහෙම නැත්නම් මම ඕඩි කර නැත්නම් කැෂුවල් එක්සස් කර මම වැඩේ කරන්නේ නැහැ. අර නිකන් එකපාර වුණ ගමන් මට සල්ලි ටිකක් කරගෙන මේව කරා රෝල් කර ඒක කරන්නේ නැහැ මම. මම දන්න ප්ලෑන්. මේ අවුරුද්ද මම 100යි මම දකින්න අනිවාර්යෙන්ම මට 150කට යන්න පුළුවන්. හැබැයි ඒ 150 අර 100 තරම් හොඳ නැහැ. එතනක ප්‍රයිසින් වැඩි. එතකොට මම ඒගොල්ලන්ට නිකන් දැන් මේගොල්ලන්ට දෙන යුනිට් එක මේ ගන්නට නම් අරගොල්ලන්ගේ වෙන ක්‍රමයකට තමයි අර සෙග්මන්ට් එකට මම යන්නේ. මොකද මම දන්නවනේ එතන බෑඩ් ඩේට්ස් එකක් එන්න පුළුවන්. රිකවරි ඩිලේ එන්න පුළුවන්. ඒක නිසා මම මොකද කරන්නේ? ඒක මම ප්ලෑන් කරනවා. ඒ ප්ලෑන් කරන්නේ මෙහි සම්පත් ටික හදාගන්න. එහෙම නොකරුවොත් විතරයි දැන් මම හිතනවා රයිට් නෑ මේ 100 150 200කට හරි මට ගියා හැකි. එන සල්ලි ටික මට රෝල් කරලා මෙහෙ දාන්න පුළුවන් කියලා කරගෙන යනකොට වෙන්නේ අර ඇත්තට මේ ප්‍රශ්නේ කොහෙන්ද ආවේ? වෙළඳපොළ වෙන කෙනෙක් ආවොත් තමයි මේ ප්‍රශ්නේ එන්නේ. නැත්තම් මම විතරම නම් ඉන්නේ මේ බිස්නස් එකේ. මේ ප්‍රශ්නේ මට එච්චර දෙයක් නැහැ. දැන් සර් ඒකාධිකාරියක් තියෙන තැනක වගේ එහෙම තියෙන තැනක මේ අධි වෙළඳාම එනවා අඩුයි. ඇයි දැන් මට එතකොට මේ ට්‍රේඩර්ස්ලටත් මොකුත් කරන්න බෑනේ. එයා මටම තමයි දෙන්න ඕන. මම තමයි මේකේ බඩු විකුණන්නේ ලංකාවේ මම විතරයි. එතකොට මට ඕන වෙලාවක රයිට් මෙයාගේ ටර්ම්ස් වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඕනනම් මට බයස්ට කියන්නත් පුළුවන්. අර ඔයාට මම 90ක් දුන්නා. දැන් මට 60න් දෙන්න. මම ඩිමාන්ඩ් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට වෙන තැනක් නෑ යන්න. එහෙම නැත්නම් ඩියුරබිලිටි එකෙන් හරි මට මම මාකට් එකේ ලීඩර් නම් මට අධි වෙළඳාම එනවා හරි අඩුයි. මොකද මට ඒක ප්ලෑන් කර හැකියි. මම දන්නවා හරියට කොහෙන්ද කරන්නේ මට මොන ප්‍රොඩක්ට් එකද දාන්නේ. ඒතකොට කපල් කරලා දෙන්න පුළුවන්. මේක දීලා මේක දෙන්නේ. මේ දෙකම දුන්නොත් තමයි මේක ඔයාලට දෙන්නේ. මට පුළුවන් ප්‍රයිස් මේක කෙනෙක් වෙනවා මම. දැන් අනිත් වෙලාවක තමයි අර කියන බයස්ලා ටික දැන් මගේ බඩු පරොක් කරනකොට ඔයා දුන්නත් එක මම වෙන තැනකට යනවා. ඊට වඩා ටර්ම්ස් එකෙන් එයා යනවා. දැන් මොකද මම එයා පස්සේ යනකොට දැන් ගත්ත සල්ලි මට දෙන්න මට බෑ දැන් මම එයාගෙන් ගිහලා කොහොම හරි සල්ලියක් ගන්න ඕනේ. මොකද මේ රීටේල්ස්ලා ෆන් කරලා ඊළඟ බඩු ටික ගන්න. ඕක තමයි සාමාන්‍යයෙන් අධි වෙළඳාම චක්‍රයක් හැටියට ගමන් කළා අපි නරක තැනකට වැටෙන්න පටන් ගන්නවා. thank you sir thank you අනිත් පැයට කොහොමද? මොකද මම ඒක ගොඩක් පැහැදිලි කරේ. ඒ වගේ ප්‍රශ්නයක් රිපීට් වෙන්න පුළුවන් ඕන හැටි. දැන් මේ පාරේ ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔය කාර්ක ප්‍රාග්ධනය අහනව නම් අනිවාර්යයෙන්ම අධි වෙළඳාම කියන එක අහනවම තමයි. දැන් මම ඔයාලට මේ ප්‍රශ්නේ කිව්වේ. දැන් මේ වගේ තව එක ප්‍රශ්නයක් තියෙනවා අධි වෙළඳාම මොනවාර පාස් පේපර් එක. ඒකත් බලන්න මේ උත්තරෙත් සමගින්. මෙන්න මේක තමයි ඇත්තටම 3 සහ 4 මේ හොඳ උත්තරයක් මේක. මේක හොඳට කියව ගන්න. මෙන්න මේවෙන් තමයි දැන් මේ අපේ ওই ලක්ෂණ වැටුප් වේතන ගෙවීමේ දුෂ්කරතා. ණය ගැතියන්ට ඉක්මනින් ගෙවීම සඳහා ඇතිවන බලපෑම හේතුවෙන් මේ ගණන්දෙනුකාර සබත් තමන් කිව්වේ ඩීටේල්ස්ලා පරක්කු වෙනවනේ ගෙවන්න. දැන් මම පුෂ් කරනවා. මේක ගෙවන්න කෝල් දානවා අරවා දාන්න. එතකොට මොකද වෙන්නේ? රිලේෂන්ෂිප් එක අවුල් වෙලා ඒගොල්ලෝ වෙන තැනකට යනවා. ණය හිමියෝ අනිත් පැත්තෙන් දැන් ඒගොල්ලන් මෙච්චර කල් මම වෙලාවට කිව්වා දවස් 15 මිසෙන් දැන් ඒගොල්ලන්ට ගෙවන්නත් මට පරක්කු වෙනවා. හරි. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලෝ බලනවා රයිට් මේ විදිහට මේ ගැටලු නම්
මේ අපි වෙන තැන් වලට යනවා සේවා ප්‍රශ්න වෙනවා එතකොට ඒතත් පොඩි රිලේෂන්ෂිප් ගැටලු වෙනවා බඳු ගෙවීම් හිඟ හිටීම දැන් එතකොට ටැක්ස් අය අපිට ඕක බල බල ඉන්නේ නැහනේ අවුරුද්ද පත ටැක්ස් ටික ගෙවන්න ඕනේ දැන් මේ බිස්නස් අවුල් වුණා කියලා ඒගොල්ලෝ ටැක්ස් එක කලෙක්ට් කරන්න ඉන්නේ නැතු ඉන්නවද නැහැ එතනත් අපිට ඇඩිෂනල් ටැරිෆ් එහෙම නැත්නම් ඇඩිෂනල් අපි කියන දඩ ගෙවලා එතනත් කරදරයක් විශේෂ යෝජනා ක්‍රම සහ ඉහළ පොලිස් සහිත අනාරක්ෂිත ණය මුදල් ප්‍රවාහ අනිවාර්යෙන් මුණ පානවා. ඒ කියන්නේ දැන් අපිට දැන් මේක අපේ ලෙවල් එකේ කරගන්න බැරි වුණාම අපි යනවා වෙන වෙන තැන් වලට. හරි third party money lenders එහෙම අරගෙන තමයි මේ වැඩේ කොට දාන්න යන්නේ. එතකොට අපිට එතනදී අනවශ්‍ය ප්‍රශ්න ටිකක් වලට මුණ පාන්න සිද්ධ වෙනවා. cost එක වැඩි manage කරන්න වෙනවා ඒ වගේ. මුදල් ලබාගෙන විශාල වට්ටම් මත බාණ්ඩ විකුණු. දැන් අර දීපු බඩු ටික කෑෂ් ගන්න නම් ඩිස්කවුන්ට්ස් අලෝව් කරන්න වෙනවා. අපිට එතකොට මේ මුදල් ටික එන්නේ නැහැ. නිසි වෙලාවට එන්නේ නැහැ. ඊළඟට මිලදී ගැනීමේ පිළිවෙල. දැන් ඊට පස්සේ අපි දැන් ක්‍රෙඩිටර්ස් ලගෙන් අපි බඩු ගන්නවා. එතකොට අපිට දැන් අතේ මුදල් නැහැනේ. බල්ක් ඩිස්කවුන්ට්ස් අපිට නැහැ. හරි ඒකට බලන්න රයිට් කොහෙන් හරි කමක් නැහැ මෙතනින් කෑලි 500කට හරි යන බරු ටිකක් ගන්න. අර ටිකෙන් තව ටිකක් ගන්න. මොකද මේ වෙලාවේ අපිට අර long term relationships වලට bulk discounts වලට යන්න බෑ. ඒ අපි මුදල් නැහැ. මුදල් නැති නිසා සහ relationships එච්චර හොඳ තත්ත්වයක නැති නිසා මේ creditorsලත් එක්ක එතකොට මොකද වෙන්නේ? එතකොට අපිට අර ඒ overall දෙන economics of scales නැති වෙන්න පටන් ගන්නවා. කල්පනාගේ භාවිතා කර නොහැකි යන්ත්‍ර ප්‍රතිසංස්ථාන කිරීම නොහැකි වීම උපකරණ අකාර්යක්ෂම හේතුවෙන් ගන්ධ දුරවන් දැන් අර මේන්ටනන්ස් පැත්ත ඒවත් අපි කරන්න බෑ දැන් අපි මේ ඔපරේෂන් එක යද්දි normally කරන වැඩ ටිකක් තියෙනවා දැන් ඒවා ඔක්කොම පොඩ පොඩ අතපය මුදල් නැහැනේ ඒතර එහෙම නැති වෙනකොට product quality durability delivery packaging appearance ඔක්කොම බලපානවා end product එකට ඒකෝට අර දැන් අලුතෙන් ආපුවා විතරනේ මේ ඉන්න හොඳ මිනිස්සුත් අපෙන් නතර වෙන්න පටන් ගන්නවා මෙච්චර කාල මේගොල්ලෝ හොඳට කරා දැන් මේගොල්ලන්ගේ product quality බහැලා delivery නැහැ right එතකොට මිනිස්සු නැහැ ඒතර ඒගොල්ලෝ ගිහිල්ලා පරිණාඩි නැති නිසා එතන සර්විස් එච්චර හොඳ නැහැ ඒතර overall cash flow එකම impact එකකට එහෙම නැත්නම් impact වෙන්න පටන් ගන්නවා ඒතර ඕක තමයි මූලික වශයෙන්ම අපි දකින රෝග ලක්ෂණ මේ බැලුවහම අපිට මෙන්න මේක තමයි කතන්දරේ මෙහෙම තියෙනවා කියලා කියන්නේ ඔන්න අදිවෙලදා consequences එතකොට දැන් ඔහොම එනකොට ඊළඟට මේව තමයි සංඥා හරි මේ දැන් ඊළඟට දැන් ඔය දැන් අර වගේ දේවල් අපි දැන් මෙතන සාකච්ඡා කරනවානේ මෙන්න මෙහෙම මේ අදිවෙලඳාමේ බලපෑම් අදිවෙලඳාම නිසා සිදුවිය හැකි දේවල් කියලා consequences වගේ දේවල් right මේ තියෙන්නේ රෝග ලක්ෂණ ටික ඒ කියන්නේ අර කලින් ඉන්නේ මේක තමයි ඇත්තටම සංඥා දැන් සාමාන්‍යයෙන් එක ව්‍යාපාරයේ තුල බැංකු ගිණුම් තුල පාරිභෝගික ගණදෙනු කිරීම තුල එහෙම නැත්නම් සප්ලයර් ගණදෙනු කිරීම තුල අපි දකින දේවල් ටික තමයි මේ තියෙන්නේ ණයගත රැස් කිරීම කාලයේ කෙටිවීම සහ ණය හිමියන්ට ගෙවීම කාලයේ දිගවීම එතකොට දැන් ණය හිමියන්ට මම ගොඩාක් ලොකු කාලයක් ගන්නවා ගෙවන්න ණය ගැතියන්ගේ වෙන්නේ අපි ඩිස්කවුන්ට්ස් ඔෆර් කරලා හරි ලොස් වෙලා අපි දැන් ඒක අඩු කරගන්න බලනවා මොකද සල්ලි අපිට නැහැ අපි පුෂ් කරලා සල්ලි ගන්න බලනවා එතකොට වෙන්නේ එතන ලොස් එකක් එක්කම එක්ක බෑඩ් ඩෙට්ස් රයිට් ඔෆ් හැටියට ගිහිල්ලා හරි ප්‍රොවිෂන් ගිහිල්ලා හරි අපිට සල්ලි ඕනේ රිලේෂන්ෂිප්ස් ඒ පැත්තේ කියන්නේ ඒ පැත්තෙනි මේ පැත්තෙනි දෙක පැත්තකම රිලේෂන්ෂිප් පැත්තට අපිට ගැටලුවක් වෙනවා ඊළඟට විකුණුම් පිරිවැටුම් නිෂ්පාදන ඉහළ යාම අනුරූප කාර්ක ප්‍රාග්ධාන මට්ටම ඉහළ නොයෑම දැන් සේල්ස් වැඩි වෙන බව ඇත්ත කොස්ට් එක වැඩි වෙන බව ඇත්ත හැබැයි මට කාර්ක ප්‍රාග්ධාන ඒ ගානට උස්ස ගන්න බෑ ඇයි මුදල් මට එන්නේ නැහැ තෝගේ එක තැනම පල්වෙවි යනවා ඒ ටික ඩෙට්ස්ලා ටික මට එනවා හැබැයි ලොස් එකක් එක්කන්නේ ක්‍රෙඩිටර්ස්ලා ටික ඩිලේ වෙන්න පටන් ගන්නවා එහෙන් සල්ලි එන්නේ නැහැ ඒතර මට ස්ටොක්ස් ටික එහෙම නැත්නම් කාර්ක ඩෙටර්ස්ලා ඉහළ දාගෙන අර සේල්ස් වැඩි වෙන ප්‍රමාණයට වැඩි කර ගැනීම නොහැකියාවක් එනවා මුදල් ලබාගෙන සාවරවත්කම් විකුණන්න වෙන්න පුළුවන් ඇයි දැන් අපිට එළියෙන් සල්ලි ගන්න බැරි නම් අපි ගාව තියෙන ෆික්ස්ඩ් ඇසෙට්ස් විකුණලා හරි සමහරට අපේ සොලියුෂන් එකක්
එහෙම කරලා හරි සල්ලි පම්ප් කරලා කාර්ක ප්‍රාග්ධන චක්‍රය හදාගන්න උත්සාහ ගන්නවා. බැංකුණා ඉහළ යනවා. හරිනේ. දැන් OD එක්සසස් ඔහොම දෙන්න මොකද වෙන්නේ? පිරිවැටුම වැඩි වීමෙන් තොරව තොග සහ ණය හිමියන් ඉහළ යනවා නේ. දැන් ඩේටාස්ලත් වැඩිමදි. ස්ටොක්ස්ුත් වැඩි. ඒකේ ඉන්වෙස්ට්මන්ට් එකත් වැඩි. එහෙම නැත්නම් මම එතකොට ඒක ස්පීඩ් අප් කරන්න ගියාම ස්ටොක් ලොස් වෙනවා. ඩේටා ලොස් වෙන්න පටන් ගන්නවා. ඒ දැන් අපි ඉක්මනට ගන්නකොට ඩිස්කවුන්ට් සිලා ඒ පැත්තත් කරනවා. මෙහින් වැඩි වෙනකොට අරහෙන් අපි try කරනවා ගන්න. හැබැයි අන්තිමට ලොස් එකක් නතර වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඊට පස්සේ බැංකුවට ගියාම working capital එක deficit එකක්. එතකොට ඒගොල්ලෝ terms and condition වැඩි කරනවා. තව වැඩිපුර සල්ලි දීලා තමයි අපිට මේක අය කරගන්න වෙන්නේ. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ දක්වන පරිදි මුදල් ජානයේ සියුම් ලෙස පහත වැටෙනවා. කෑෂ් ෆ්ලෝ එක එන්න අඩු වෙනවා. ඒ දැන් කෑෂ් ෆ්ලෝ එකේ ඉම්පැක්ට් එක වෙන්නේ මේ. ඕවරෝල් කෑෂ් ෆ්ලෝ එකට බලපානවා. මොකද වියදම් වැඩි වෙනවා, ඉන්කම් අඩු වෙනවා. එතකොට කෑෂ් ෆ්ලෝ එක අඩු වෙන පටන් ගන්නවා. එතකොට ණය ගෙවීම ඔක්කොම බලපානවා. බැංකුව තියෙන account වල මෙන්න මේවා. ජංගම ගෙනුම් නිතර අයිරා වීම, අනාගත ලැබීම් අපේක්ෂාවෙන් මුදල් ලාභසු. ඒ කියන්නේ අපි කියනවා දැන් OD වෙනවා, excess වෙනවා, ඉස්සරහට හම්බෙන සල්ලි ටිකක් හම්බෙනවා කියලා එනවා, චෙක් ඩිස්කවුන්ට් කරන් දෙන්න පටන් ගන්නවා. හරි. එතකොට නිකන් අපිට තේරෙනවා මෙයා ස්ට්‍රෙස් එක දුවනවා කියලා. ඩෙටර් බැලන්සස් වැඩි වෙනවා. මාසික ගිණුම් ගෙවීම් එන්න පරක් වෙනවා. මොකද ඒව ගෙවන්නත් කෑෂ් ෆ්ලෝ නැහැ. මේවා තමයි එතකොට අපි දකින මේ ලක්ෂණ හැටියට අපි හඳුනා ගන්න. ඒතර දැන් මේ ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් අපිට ආවහම දැන් ඇත්තටම මේ ඒකයි මම කිව්වේ මේ වගේ එකක් අර ගාන හදනකොටම අපිට තේරෙනවා උඩ තිබ්බ රෝග ලක්ෂණ ටික. ඒ වෙල මූල්‍ය වාර්තාවත් තුලින් අපි දැක්ක ටිකම තමයි මේ ක්වලිටේටිව්ලි 3-4න් පැහැදිලි කරන්නේ. දැන් ඒකේ ප්‍රතිඵලය තමයි. ඒකට දැන් සොලියුෂන් එක තමයි අර අපි උඩ දුන්නේ නේ. මොකද කරේ? ටර්ම් අවුට් කරන එක. එහෙම නැත්නම් කෙටි කාලෙන් ණය ලබා දෙන එක. තත්ත්ව කොන්දේසි වැඩි කරන එක. අමතර සුරකුම් ගන්න එක. වැඩි කාලයක් යාට ගෙවන්න දෙන එක. හරි එතකොට ක්ලෝස් සුපර්විෂන් එකට යන එක. හරි ඒ මොනවද? ඒ ඇවිල්ලා සොලියුෂන් එක. මේක කොට දාන්න කරන්න දෙන එකම දේ ඒක. දැන් කාරක ප්‍රාග්ධන ගැටලුවක් දැන් ඇවිල්ලා තියෙනවා මට. කාරක ප්‍රාග්ධනයේදී sales profits එන්න අඩු වෙන පටන් ගන්නවා. ඒකට සොලියුෂන් එක තමයි කාරක ප්‍රාග්ධනය සඳහා උත්තරයක් දෙන එක. අමතරව කාරක ප්‍රාග්ධනය ගේන ගමන් මේ තියෙන ටිකක් අයින් ඈතට ටර්ම් අවුට් කරලා හරි chance එකක් මෙයාට අරන් දෙනවා. මොකද lines මදි. ඒ කියන්නේ short term limits මදි අර තොගය ණය මූල්‍යකරණය කරන්න. එතකොට stock loss එකක් වෙන්න පුළුවන්, debtor loss එකක් වෙන්න පුළුවන්. ඒව absorb වෙන විදිහට අපි දීර්ඝ කාලීන ණයක් දීලා ඒක ව්‍යාපාරයේ ඉදිරි මූල්‍ය ප්‍රවාහවල තියෙන regular cash flows වලින් ගෙවන්න සලස්වලා කෙටි කාලීනව මුදල් ලබා දීමක් කරලා මේක උඩට දාන්න තමයි මේ try කරන්නේ. ඕක තමයි සාමාන්‍යයෙන් කාරක ප්‍රාග්ධනය හරහා අපිට එන ගානක එහෙම නැත්නම් අපි දකින්නට ලැබෙන්නේ. එතකොට දැන් මේ ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් බලුවොත් මම මේ කියන්නේ දැන් අපි මේක කරනවා. එතකොට දැන් ඉදිරියට තව අහන්න පුළුවන් ප්‍රශ්න ටිකක් එන්න පුළුවන්. දැන් අර අපි working capital කරනකොටත් ඒක කරපු හින්දා මම ඒ ගාන කය මෙතෙන්ට ගන්නෙ නෑ. අපෙන් අහන්න පුළුවන් කාරක ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද? gross working capital, net working capital මොනවද? ඇයි වැදගත් වෙන්නේ? ඒවා හදන්නේ කොහොමද? මොනවද ratios? liquidity, efficiency ඒවා හදන්නේ කොහොමද? ඊට efficiency ඔයගොල්ලන්ට මතකද අපි කරා debtor turnover, creditor turnover, stock turnover ratio periods ගණන් හැදුවා. ඒවා අපෙන් අහන්න පුළුවන් මීට අමතරව. මොකද ඒක අද පන්ති අපි කරපු නිසා මම ආය ගානකට යන්නේ ඕන තරම් ඒ වගේ ගණන් අපිට හොයාගන්නට පුළුවන්. මොනවා හරි ගැටලු තියෙනවද මේ කරපු ගානේ? එහෙම නැත්නම් තව දුරටත් අපි සාකච්ඡා කළ යුතු දේවල් තියෙනවද? පැහැදිලි? ගැටලු නැහැ? හරි. එහෙනම් අපි දෙවෙනි එකට යමු. දෙවෙනි එකේ අපෙන් අහනවා වාණිජ ණය යෝජනාවක අභ්‍යන්තර බාහිර ප්‍රායස සාකච්ඡා කරන්න. අර පිස්ටල් ඇනලිසිස් එකේ. SWOT ඇනලිසිස් එකක් වගේ. ඉන්ටර්නල් එක්ස්ටර්නල් එක. පහත තොරතුරු මූල්‍ය පාවිච්චි කරගෙන 2 3 4 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. අපි පොඩි වෙලාවක් ගමු උත්තර බලන්න කලින්.
මුලින්ම අහනවා දල ලාභ ශුද්ධ ලාභ ගණනය කර අපසුගීමේ හැකියාව විශ්ලේෂණාත්මකව පහදන්න. හරි. එතකොට බලන්න මෙන්න මේක පාවිච්චි කරලා පොඩි වෙලාවක් අරගෙන හදන්න පුළුවන්ද කියලා දල ලාභ ශුද්ධ ලාභ. මේකේ තියෙනවා දල ලාභ 2016ට හදන්න 17ට හදන්න දල ලාභ අනුපාතය මොකද්ද ශුද්ධ ලාභ අනුපාතය මොකද්ද කියලා හදන්න බලන්න විනාඩි 2ක් අරගෙන ටක් ගාලා. කොහොමද දල ලාභ අනුපාතය හදන්නේ 2016? Chamini, Hansika, Pradeep, Hiran, එච්චර අමාරුද හදන්න? මොකද දල ලාභය කියලා කියන්නේ? 2016ට ගත්තොත් කීයේ බෙදීම කීයද? ඇහෙනව නේද මාව? ඇහෙනවා සර්. හරි. එහෙනම් මොකද්ද උත්තරේ කොහොමද වෙන්නේ? 2016 14187 බෙදීම 36461. උත්තරේ කීයද අපිට එන්නේ එතකොට? 38.8 හරියට හරි. එතකොට 2017ට આવොත් 13332 බෙදීම 37601. 35.45යි. හරියට හරි. ඒ කියන්නේ 38 ඉඳන් 35 දක්වා අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා දල ලාභ අනුපාතය 16 සිට 17 දක්වා. ශුද්ධ ලාභ අනුපාතය බලන්න කීයද කියලා? කීයද ශුද්ධ ලාභ අනුපාතය හදනකොට මොකද්ද කරන්නේ? මොකද්ද ශුද්ධ ලාභය 2016ට? හංසික කීයද ශුද්ධ ලාභය? 4998යි. අට බෙදීම 36461. උත්තරය 60. බිංදුව දශම බිංදුවයි 9. සෝරි 0.12. 100ට නම් 12.06 නේ? ඔව්. 4998 බෙදීම 36461 වැඩි කිරීම 100 කියලා කියන්නේ 112ක් වගේ වෙනවා. එතකොට 2017 3634 බෙදීම 37601. කීයද උත්තරේ? ඉරාන් කීයද උත්තරේ? 9.6. right උත්තරේ හරි. එතකොට දැන් බලන්න මේකට ලකුණු 5ක් අපිට ලැබෙනවා. දැන් එතකොට මම හිතන්නේ හම්බෙච්ච ලේසිම ප්‍රශ්නයක් තමයි මේ එදා මෙදා තුර. අපෙන් අහන්නේ NP GP ratios. දැන් ඔයගලන්ට මේක හදාගන්න බැරි වුණා වගේ වුණේ ඇයි? එහෙම නැත්නම් මේක නොටිස් වුනේ නැත්තේ ඇයි? ඇයි මේක අමාරු වගේ තේරුනේ ඇයි? මොකක්ද නිකන් ගැටලුවක් වගේ ආවේ කොයි වගේ තැනකදීද? කතා කරන්න මොකද නැත්තම් දල ලාභ අනුපාතය හොයන්නේ දල ලාභය බෙදීම විකුණුම් විදියට අරගෙන හැදුවෙම මේක වැරදුනේ. හරිනේ දල ලාභය බෙදීම විකුණුම් කියලා කියන්නේ ආදායම මෙතන. සේල්ස් කියන එකනේ. මම විකුණුම් පිරිවැය දැම්මේ. ඔව් විකුණුම් පිරිවැය එන්නේ වෙන එකකට. cost of sales එන්නේ කොහෙටද? ඔය debtors turnover ratio ඒ වගේ තැන් වලට ඒක එන්නේ. එතකොට දැන් මෙතනදී අපිට මිස් වෙනවා නම් මිස් වෙන්නේ අර කියන අනුපාත අමතක වුණොත්. මම මේ ගාන ගත්තේ මොකද අපිට ಜಾති දෙකම එනවා කියලා පෙන්වන්න. එකක ඒගොල්ලෝ අනුපාත අපිට දීලා නිර්වචනය කරන්න වෙනවා මේකේ අනුපාත හදන්න වෙනවා අපිට. හරි. එතකොට දැන් මේකෙදි නිකන් ඇත්තටම කියන්නේ මොකද උනේ දල ලාභයට මොකද උනේ ශුද්ධ ලාභයට. ඒ කියන්නේ පොඩි කතන්දරයක් ලියන්න වෙනවා. දැන් දල ලාභය ගත්තොත් 16ට සාපේක්ෂව 17 දල ලාභයේ අඩුවීමක්. ශුද්ධ ලාභයේ අඩුවීමක්. අනුපාතත් එහා සමානව ෆලෝ කරලා තියෙනවා. හැබැයි ඒ අවස්ථා දෙකේම අපිට තේරෙනවා ඒ ප්‍රමාණවත් දල ලාභයක් ශුද්ධ ලාභයක් තියෙනවා. මොකද සියලුම මේ මූල්‍ය වේදම් හැම ගෙවලා තමයි මෙයා මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ.
ඒ වගේ පොඩි කමෙන්ට් එකක් දාන්න තියෙන්නේ. දැන් ලකුණු 5ක ප්‍රශ්නයක් මම මේ කියන්නේ දැන් එච්චර ලේසියවත් අපිට එනවා. හරි ඒක නිසා පොඩ්ඩක් අපි හොඳ කල්පනාවෙන් ඉන්න ඕනේ මොන වගේ දැන් 19 මාර්තු මේ ඊපෙරද එකක් නෙමෙයි. දැන් 20 ඔය වගේ ප්‍රශ්න ටිකක් තමයි අපිට මේ දැන් මෑත කාලිනව අපිට එන්න පුළුවන් වෙන්නේ. අනිත් පැයට දැන් බලන්න එක හදලා ඉවරුනහම මොනවා හරි ගැටලු තියෙනවද කියලා දැන්. ගැටලු තියෙනවද? ප්‍රදීප් කොහොමද දුරිකා? ඉරාන්න හරි චාමනි. අනිත් අය කොහොමද? කාංචනා. අනිත් එක නම් පේන්නේ නැහැ. ගැටලු තියෙනවද ඔයගොල්ලන්ට මොකක් හරි? ඒ වගේ එකක් දැන් ඉදිරියට આવත් හදන්න පුළුවන්ද? මොකද මේක ඇත්තටම අර අපි අර ක්‍රමයට ගියොත් ප්‍රශ්නෙට ගිහිල්ලා උත්තරේ බැලුවොත් කෙලින් මේගොල්ලෝ අහන්න රේෂියෝස් ටික මොනවද කියලා අහන නිසා එච්චරයි අහන්නේ. අනුපාත ගණනය කරන්න. ඒතකොට ඒ අනුපාත වලට අදාළ ටික මෙතන මාක් කරගත්තා නම් හරි. ආදායම අපිට ඕනේ, දල ලාභය ඕනේ, ශුද්ධ ලාභය ඕනේ. question number 2 කියලා දාගත්තා නම් එච්චරයි. ඒ ටික විතරක් බැලුවොත් උත්තරේ හදාගත්තා. හරි. ඊළඟ එකේ අපි මොකක්ද අහන්නේ? financial leverage. මූල්‍ය ලීවරණය කියලා එකක් අහනවා. සර් ඔව්. ඒ ප්‍රශ්නේ තව එකක් අහන නිසා අපස ගෙවීමේ හැකියාව විශ්ලේෂණාත්මකව දක්වන්න කියලා. අන්න හරි. ඒක තමයි මම අර මේ කිව්වේ. ආපසු ගෙවීමේ හැකියාව කියලා විශ්ලේෂණාත්මකව කියන එකේදී අපි කියන්න ඕනේ දැන් බලනවා දල ලාභයට මොකද උනේ මේ අවුරුද්දෙන් මේ අවුරුද්දට 14න් 13ට. ශුද්ධ ලාභයට මොකද උනේ 4න් 3ට අඩු වුණා. එතකොට අවස්ථා දෙකේම ප්‍රතිශත 38 ඉඳන් 35 12 ඉඳන් 9ට අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒ අවස්ථා දෙකේදීම මෙයා දැන් ගත්තොත් පොලිය ගෙවාගෙන මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. නමුත් මේක සාපේක්ෂව මේ ප්‍රමාණය ඇති වෙනවා කියන එක අපිට ලියන්න පුළුවන් ණයක් අපසු ගෙවීම සඳහා කියලා. මොකද දැන් ලොකු විස්තර අපිට එතනින් එහාට නැහැ. නමුත් අපි බැලන්ස් ෂීට් එකට ගියොත් බැලන්ස් ෂීට් එකේ ඔයගොල්ලන්ට බැලුවොත් ඒකේ තේරෙයි මෙන්න මෙතන ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ජංගම සෝරි මුළු මේ මොකද ජංගම නොවන වගකීම් කියන කොටස ගත්තොත් එම ලොකු ඩෙට් එකක් යාගේ නෑ නෙමේ 1267යි 1294. එතකොට ජංගම නොවන වගකීම් කියලා කියන්නේ ඔය ලොන්ග් ටර්ම් ලයබිලිටි කියන්නේ ගොඩක් වෙලාට අපි තියෙන ටෝටල් ඩෙට් එක ගන්න මෙයා කියන්නේ මේ නේද? දැන් සාමාන්‍ය ලොන්ග් ටර්ම් ලයබිලිටි කියන එකනේ ජංගම නොවන වගකීම් කියලා කියන්නේ. ඒක එහෙම නේද? දන්නව නේද ඒක? ඔව් සර්. හරි. එතකොට ඒක නිකන් 1268 1294 ගත්තත් ඒකේ ලොකු වැඩිවීමක් වෙලා නැහැ කියන අර්ථයෙන් අපිට මෙතනදී කියන්න පුළුවන් එයාට ණය ගෙවීම ඒ කියන්නේ ආපසු ණය ගෙවීමේ தත්ත්වය ලොකුවට බලපාන්නේ නැහැ. ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේ අවුරුද්දේදී අපි ගත්තොත් මිලියන 11ක් යා පොලිය සර්විස් කරනවා. මේක ඊට වඩා වැඩි ප්‍රමාණයක් සර්විස් කරනවා. නමුත් මිලියන 3.6ක වාර්ෂික ලාභයකුත් එයා උපයනවා. හැබැයි අපි නිකන් බැලු බැලමටම මෙතෙන්ට ගියොත් එම අපිට ගෙවන්න තියෙන ප්‍රමාණය 16 17 ලොකු වෙනසක් වෙලා නැහැ. ඒ නිසා අපිට මේක ප්‍රමාණවත් කියලා කියන්න පුළුවන්. තියෙන දත්ත වලින්. ඒ කියන්නේ ඒ ලාභයේ ප්‍රමාණවත් එයාට මේ ණය අපසු ගෙවීමේ තත්ත්වයක් සඳහා කියලා අපිට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඒක ලොකු දෙයක් කරන්න බෑ. මොකද අපිට ගණනය කරන්න දත්ත තිබුණාට හොඳයි. නමුත් ගණනය කරන්න ඒවා අපි ගාව නැති නිසා. කෑෂ් ෆ්ලෝ එකක් වගේ තිබ්බනම් අපිට පුළුවන් ඕන ඩෙට් සර්විස් කවර් රේෂියෝ හදලා පෙන්නන්න. නමුත් මේකේ එච්චර අවශ්‍යතාවයක් නැහැ. අර වගේ ලාභදායකත්වයේ අඩු වුණත් අපේ ණය පිළිබඳ සලකා බැලීමේදී අපසු ගෙවීමේ හැකියාවක් තියෙනවා කියන එක සඳහන් කරන්න පුළුවන්. හරිද මේ ප්‍රශ්නේ? හරි සර්. thank you. ඊළඟට අපෙන් අහනවා financial leverage. මූල්‍ය ලීවරණය කියන එක. ඒක කාට හරි මතකද equation එක? මුළු වත්කම් වලට ස්කන්ධය කියන එක තමයි ඒකෙදි ඒ කියන්නේ බැලන්ස් ෂීට් එකෙන් ඇත්තටම හදන්නේ මුළු වත්කම් වලට ස්කන්ධය නැත්තම් ප්‍රාග්ධනය කියන එක තමයි අපි එතෙන්දී සලකලා බලන්නේ. දැන් බලන්න 2016 දී කොච්චරද බලන්න මුළු වත්කම්. එතකොට බලන්න
කැපිටල් එක කොච්චරද කියලා බලන්න. ප්‍රාග්ධනය කොච්චරද කියලා බලන්න. මුළු වත්කම් ප්‍රශ්නයක් වෙනවද අපිට 13386යි. හරි. ඊළඟට මුළු ස්කන්ධය නැත්නම් හිමිකාරීත්වය කොච්චරද මේකේ තියෙන්නේ? ප්‍රකාශිත ප්‍රාග්ධන රඳවාගත් ලාභ මුළු හිමිකාරීත්වය 5482යි. මෙන්න මේක තමයි මුළු හිමිකාරීත්වය. එහෙම නැත්නම් ප්‍රාග්ධනය කියන්නේ 5482යි. එතන අපේ ඉක්වේෂන් එක අපි දැනගන්න ඕනේ වත්කම් වලට ස්කන්ධය කියන එක තමයි ලෙවරේජ් කියලා කියන්නේ. එතකොට ඒක සමහරවිට එකපාර ඔයගලන්ට ඔලුවට එන එකකුත් නැහැ. නමුත් අර අපේ නෝට්ස් වල තිබුණා. ආයෙ දැන් ආවොත් ඔයගොල්ලෝ දන්නවා. ෆයිනෑන්ෂල් ලෙවරේජ්. මුළු වත්කම් 13286 බෙදීම මුළු හිමිකාරීත්වය නැත්නම් ටෝටල් කැපිටල් එක 5482යි. ඒතර ඒකේ උත්තරයක් එනවා කීයද? 2.4 කීයද ආවේ? 2.4 4.2යි. බලන්න 14ත් කම්පියුට් කරන්න. කීයද එන්නේ? කීයද දෙන්නේ? 15520 බෙදීම 4812 උත්තරේ 3.2යි. හරි. එතකොට එහෙම තමයි මේ ගණනය කිරීම කරන්නේ. මුළු වත්කම් ස්කන්ධයෙන් බෙදුවාම එන උත්තරේ තමයි මූල්‍ය ලීවරණය කියන්නේ. හරි. දැන් ඊළඟට බලන්නකො දැන් මොකද්ද මේ අහන ණය ප්‍රදානය කිරීමේ අවදානම. අවදානමක් මෙයාට දැන් ණය ආපහු ලබා දීමේදී අපිට රිස්ක් එකක් තියෙනවද නැද්ද? බැලුව බැලමටම දැන් අපි ගත්තොත් මුළු ස්කන්ධයේ වත්කම් 2.4යි 3.2යි. ඒ කියන්නේ ඇත්තටම යම් ඉහළ අගයක් තියෙනවා. ඇත්තටම මේකේ බැලුවාම ලොකු ගැටලුවක් අපිට පේන්නේ නැහැ. ඒ වගේම ඔයගොල්ලෝ බැලුවොත් 2016 දී බලන්න මේ 5480 ගාන යම් අඩුවීමකට ලක් වෙනවා 2017 දී. ඇයි? මිලියන් 600ක් විතර අඩු වෙලා තියෙනවා නේ. 16ට සාපේක්ෂව කැපිටල් එක මෙච්චර අඩු වෙනවා. හැබැයි ඒ අඩු වෙච්ච දේ කොයි හරියටද ගිහිල්ලා තියෙන්නේ? මෙන්න මෙතන නේද? බලන්න දැන් මෙතනදී ජංගම වත්කම් 400කින් වැඩි වෙනවා. ජංගම නොවන වත්කම් 1800කින් වැඩි වෙලා තියෙනවා. මෙතනදී. ඒ කියන්නේ ඇත්තටම ආයෝජනයක් සිද්ධ වෙලා තියෙනවා 16ට සාපේක්ෂව 17. ඒක වෙලා තියෙන්නේ කොටසක් ප්‍රාග්ධනයනොත් කොටසක් ණය හැටියටත් ඇවිල්ලා වෙන්න බෑ මේ. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් ජංගම වගකීම් හැටියටත් ජංගම වගකීම් වලින් ආපු කොටසකිනුත් ප්‍රාග්ධනයනොත් මූලකරණය වෙලා තියෙන මේ වත්කම්. එතකොට දැන් ඒකේ අපිට කියන්න වෙන්නේ දැන් මූල්‍ය ලීවරණය දෙකට එහෙම නැත්නම් දෙකමාරකට වඩා වැඩි යගයක ඉහළ යගයේ පාත්තායන යගෙන තුලින්මත් ඒ වගේම තමයි හිමිකාරීත්වය නැත්නම් ස්කන්ධය 16ට සාපේක්ෂව 17 යම් අඩුවක් වුණත් ඒක ආයෝජන වෙලා තියෙන්නේ මූලික වශයෙන්ම ස්ථාවර වත්කම් වල. ඒක ඒ කම්පැනිට හොඳයි. ඒ කියන්නේ දැන් ණය ලබාගෙන එයා කරලා තියෙන දේ හොඳයි කියන දේ තමයි. මොකද අපි දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ ඉක්විටි එක අඩු වෙලා ඒ සල්ලි කාර්ක ප්‍රාග්ධන වලට ගියා නම් ඒක හොඳ ලක්ෂණයක් නෙවෙයි. නමුත් මෙතන වෙලා තියෙන්නේ ඉක්විටි අඩු වුණාම ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් එයාගේ ස්ථාවර වත්කම් වැඩි වෙලා තියෙනවා. ඒක ඉදිරි ගමනට හොඳයි. එහෙමනම් ඒ ණය දීපු ණය එහෙම නැත්නම් ලබාගත් ණය
ගැටලුකාරී නොවන ආයෝජනයක යදා ඇතයි කියන උපකල්පනය අපිට කරන්න පුළුවන් කියන එක තමයි අපිට ලියන්නට වෙන්නේ. පැහැදිලිද? දැන් ඒකදී අපි මුලින් ගණනය කරලා බලනවා රයිට්. දැන් දෙකමාරක් එහෙම නැත්නම් ඒක වැඩිවීමක් වෙලා තියෙනවා මේ අවුරුද්දෙන් මේ අවුරුද්දට. ඇයි එහෙම වැඩි වෙලා තියෙන්නේ? ස්කන්ධය අඩු වෙලා වත්කම් වැඩි වෙච්ච නිසා. ඒකනේ උනේ 16ට සාපේක්ෂව 17 දී මූල්‍ය ලීවරණය නැත්නම් ෆයිනෑන්ෂල් ලෙවරේජ් එක වැඩි වෙන්නේ ඇයි? ස්කන්ධය යම් ප්‍රමාණයකින් අඩු වෙනවා. ඊට සාපේක්ෂව වත්කම් වැඩි යගයකින් වැඩි වෙලා තියෙනවා. හරි. ඊළඟට අපි කල්පනා කරනවා හරි. ඒක වුණාම ෆයිනෑන්ෂල් ලෙවරේජ් වැඩි වෙනවා. අපිට ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නොවෙන්නේ අර වැඩි වෙච්ච ප්‍රමාණයට වඩා වැඩි වේගයකින් මුළු ජංගම නොවන වත්කම් වැඩි වෙලා තියෙනවා. ඒක නිකන් ඉදිරි ආයෝජනයක් හැටියට තමයි වැඩි වෙලා තියෙන්නේ. ෆික්ස් ඇසෙට්ස් වැඩි වෙලා තියෙන්නේ ජංගම වත්කම් වලට වඩා වැඩි වේගයකින්. එතකොට අපිට කියන්න පුළුවන් එහෙමනම් ප්‍රාග්ධනය පාවිච්චි වෙලා තියෙනවා අනාගතයේ යම්කිසි දෙයක් උපදවන්නට පුළුවන් වත්කම් මිලදී ගැනීම සඳහා. ඒක නිසා අපි ඒකේ අවදානමක් දකින්නේ නැහැ ඒ ආයෝජනය සම්බන්ධයෙන් කියන එක තමයි අපිට කියන්න වෙන්නේ දැනට තියෙන දත්ත පාවිච්චි කරලා. තව එතනින් එහාට අපිට කියන්න දත්ත නැහැ. නමුත් මේ තියෙන තත්වයේ තුල අපිට ඒක හොඳ ප්‍රවණතාවයක් කියලා කියන්න පුළුවන්. දැන් අපිට උනා නම් ජංගමවත්කම් අපි හිතමු වැඩි වෙනවා. ස්ථාවරවත්කම් අඩු වෙන වෙලාවක් වෙලා තිබ්බනම් අන්න ගැටලුවක්. මොකද ඉක්විටි එක පාවිච්චි කරලා තියෙන්නේ එදිනදා කාර්ක ප්‍රාග්ධනයට නම් මෙච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. නමුත් මේකේ අනිත් පැත්ත වැඩි වෙච්ච ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් ස්ථාවරවත්කම් වැඩි වෙනවා කියන අනාගත ආයෝජනයක් නිසි පරිදි ඒවා යොදා ගැනීම තුළින් ව්‍යාපාරය එහෙම නැත්නම් ඉදිරිය පැහැදිලිව එහෙම නැත්නම් යම්කිසි ලාභ උපයන මට්ටමකට එන්නට පුළුවන් කියන දේ තමයි එතෙන්දී සාකච්ඡා වෙන්නේ. බලන්න කි මොන හරි ගැටලු තියෙනවද ප්‍රශ්න තියෙනවද කියලා. ඒ ගණනය කිරීම කියන එක නම් එකවර සමහරලාට වට රේෂියෝ එක බැරි නම් බෑ. හැබැයි ගණනය කරාට පස්සේ අපි කියන්න ඕනේ මේ ලබාගත් ණය පාවිච්චි කරලා තියෙන ස්ථාවරවත්කම් මූල්‍යකරණයට ඒ නිසා ඒකෙන් ආපදාවක් එහෙම නැත්නම් අයහපත් තත්ත්වයක් ආයතන තුලට පැන නගින්නේ නැත තියෙන දත්ත පිළිබඳ සාකච්ඡා කිරීමේදී කියන එක තමයි කරන්නට වෙන්නේ කියන්නට වෙන්නේ. කොහමද තේරුණාද ඉන්දික හංසිකා මధుරිකා චාමනී සර් මේ රේට්ස් වල හොඳ ගාණක් කියලා ලිමිට් එකක් තියෙනවා නෑ ඒ වගේ එකක නෑ අපි දැන් ඒක වැඩිවීමක් දැන් අර අනිත් norms තියෙනවා තියෙනවා current quick ratio debt service cover ratio ඒවට මේ වගේ දේවල්ට එහෙම ඒවා නෑ නමුත් මේකෙදි අපි දකිනවා 2.4 ඉඳන් 3.2 දක්වා ගිහිල්ලා තියෙනවා එතකොට leverage එක නිකන් අපි බැලුවාම නිකන් වැඩි වගේ මේක තේරෙනවනේ ඒතකොට leverage එක වැඩි වෙන්නේ ඒක වුණේ කොහොමද කියලා බැලුවාම අපිට කියන්න පුළුවන් යම්කිසි ණය ප්‍රමාණයක් හරහා තමයි ඒක වෙලා තියෙන්නේ. ඒ ණය ප්‍රමාණය හරහා වුණත් සාවරවත්කම් වලට වැඩිපුර දෙයක් කිරීම නිසා ඒක බෙටර් ආයතනයට කියන එක තමයි අපි නිගමනය කරේ. අනිත් පැයට මොනවද ගැටලු තියෙන්නේ? හරි. අන්තිම ප්‍රශ්නේ. ස්කන්ධය මත ඉපෙවුම්. හරි ස්කන්ධය මත ඉපෙවුම් මොනවද කියලා අහනවා. දැන් කොහොමද ඒක හදන්නේ? ස්කන්ධය මත ඉපෙවුම් කියන්නේ මොකද්ද? රිටර්න් ඔන් ඉක්විටි නේ. රිටර්න් ඔන් ඉක්විටි කොහොමද හදන්නේ? වර්ෂය සඳහා ලාභය බෙදෙනවා මුළු ස්කන්ධේ. 13 16 ලාභය දන්නවා අපි 17 ලාභය දන්නවා එතකොට ටෝටල් ඉක්විටි එක කියලා කියන්නේ මෙන්න මේ 5482යි 4412යි දැන් අපි ඒකට ගියොත් මේක අපි ගමු 2016 ට තියෙන 4390ට තමයි වර්ෂය සඳහා ලාභය වර්ෂය සඳහා තියෙන ස්කන්ධය වෙන්නේ 5482 ඊළඟ අවුරුද්දට ගියොත් 3634 බෙදීම 4812 මුළු හිමිකාරීත්වය. එතකොට මේකෙදි 80ක් වෙනවා මේකෙදි 75ක් වෙනවා.
එතකොට 16ට සාපේක්ෂව 17 දී return on equity එක 80 නම් 75 දක්වා අඩු වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය 100ට 80ක විතර ROE එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් ඊට ඉහළා ගියක් හින්දා ඒක කොටස් කරුවන්ගේ එහෙම නැත්නම් කොටස් ආයෝජකයන්ගේ පැත්තෙන් ගත්තොත් ඒක ප්‍රශ්නයක් නොවන එහෙම නැත්නම් ෆිගර් එකක් කියලා අපිට කියන්න පුළුවන්. එතකොට දැන් මම ඒක තවදුරටත් පැහැදිලි කරන්නේ නැහැ. කියන්නේ මේ ඉක්වේෂන් එකකින් හදන එක. දැන් මේ ගාන ගත්තොත් මේකේ ඔයගොල්ලෝ දැක්ක විදිහට කොහෙදද ඔයගලන්ට අමාරු වුනේ මේකේ? කියන්න බලන්න කොතනද අපිට ගැටලු කාර්ය තත්ත්වයකටපත් උනේ? සර් මේ දැන් ලාභය එහෙම 3.0 ගණන් එහෙම තියෙන එක ප්‍රමාණවත්ද කියන එක අඳුරගන්නේ කොහොමද? එහෙම කියන්න බෑ. ඒක සාපේක්ෂයි. දැන් 3 මිලියන් මේක තිබිලා දැන් අපිට ඊළඟ තවත් මේකේ තියෙන ෆර්ම් එකක කොහොමද කියන එක අපි දන්නේ නැති නිසා අපිට ඒක කියන්න බෑ. තියෙන දත්ත වලින් අපි බලනවා 4 මිලියන් තියෙනවා 3 මිලියන් තියෙනවා ඒක ප්‍රමාණවත්ද? ඒක ප්‍රමාණවත් වෙන්නද නැද්ද කියලා බලන්න අපි ගියා බැලන්ස් ෂීට් එකට ගියා. ඒකෙත් දැන් ගත්තොත් අර ණය මේ ණය ලොකු වෙනසක් නැහැ. එතකොට 4 මිලියන් තියෙන වෙලාවක මෙයා මේක ගෙවාගෙන යනවා නම් ඒ 3 මිලියන් එක වුණත් මේකේ මොකද පොලියක් ගෙවලා මෙතෙන්ට ඇවිල්ලා තියෙන නිසා ඒ වාරෙක ගෙවන්න පුළුවන් කියන මේ උපකල්පනයට අපි යටත් වුණා. මොකද දත්ත අපි ගාව ගොඩක් නැති නිසා. ඒ වෙලාවට අපි කරන්නේ තියෙන දත්ත ටික යම්කිසි ප්‍රමාණයකට පාවිච්චි කරගෙන අපි එතෙන්ට යනවා. ඊට අමතරව මම හිතනවා ඔයගොල්ලන්ට මෙතන ගැටලුකාරී උනේ අර රේෂියෝස් ටික. දැන් එතකොට දැන් දන්නවා අපි පාඩම් කරගන්න ඕනේ ඒ අපි රේෂියෝස් 20ක් විතර ඉගෙන ගත්ත ඒ ටික කියන එක. ROE, ROA, එතකොට return on equity, return on assets, ඊළඟට ගත්තොත් gearing එක, financial leverage එක, ඊට පස්සේ GP, NP, හරි. ඒ වගේ ratios තමයි මේ අහලා තිබුණේ. දැන් ඔක්කොම ratios ටික දන්නවනම් අඩු ගානේ ඔය ලකුණු 4 5 ගන්න එක නැති. මොකද නිකන් substitute කරන්න විතරනේ තිබුණේ. ඊළඟට one line statement එකක් අපි දෙනවා. මේ තියෙන දත්තත් එක්ක මේ ණය කිවි හැකි තත්ත්වයක්ද? financial leverage එක කොහොමද? මේ කොටස් කරුවන්ට හොඳද නැද්ද? ඒ අදහසක් ලබා දෙනවා. අපිට හරියටම උත්තරයක් දී ගන්න බෑ. මොකද අපි දන්නේ නැහැ වෙළඳපොළ තත්ත්වයක් එක්ක, ඒ ට්‍රෙන්ඩ් එකත් එක්ක අපි කොතනද ඉන්නේ. ඒක ගැන අපිට කියන්න තරම් too early නැත්නම් අපිට අතරම ইনফර්මේෂන් නැහැ. මේකේ හිමිකාරීත්වයේ මත ඉපයුම් අඩු වෙලා තියෙන 2017 හරි 80 සිට 75ට අඩු වෙලා තියෙනවා. එතකොට ඒක කොටස්කරුවන්ට වාසිදායක වෙන්නේ නැහැ. වාසිදායක නැහැ. යම් කිසි අඩුවක් දකිනවා. හැබැයි අපි ජෙනරලි රිටර්න් ඔන් ඉක්විටි එකක් කියලා කියන්නේ දැන් බැංකුව ගත්තොත් 15%ක තියෙනවා. සාමාන්‍ය 20 25 වගේ තමයි ඔය අපි දකින රිටර්න් ඔන් ඉක්විටි එකක් අපි දකිනවා. ඒ කියන්නේ 75 වගේ කියන ඉතා ඉහළ ගයක් නේ. ඔයා දැන් කියන්නේ ඔයා බිස්නස් එකක් දැම්මොත් 75ක රිටර්න් එකක් එනවා. මම දන්නේ නැහැ බිස්නස් එක මොනවද තියෙන්නේ කියලා මේ ගානට වෙන්නේ නැති. ඉතා ඉහළ ගයක්. ඒ කියන්නේ එහෙමනම් ඇත්තටම අපිට කරන්න දෙන්නේ අපි මිලියන 100ක් 200ක් කාර්ය එකතු කරලා දැම්මා. අනිත් පැත්තට මිලියන 75ක් ගෙනවා ඊට අකන්දරයක් තමයි එතනද කියන්නේ. right? but practically වගේ ව්‍යාපාර අඩුයි. නමුත් ඒක නිසාම අපි කියනවා අර 105කින් drop වුණත් ඒක ඉහළ ගයක් නිසා හිමිකරුවන්ට කොටස් හිමිකරුවන්ට ඒක පිළිගත හැකි තත්ත්වයක් කියලා වගේ අපි උපකල්පනය කරනවා. සාමාන්‍යයෙන් නම් return on equity කියලා කියන්නේ 125 30 කියලා කියන්නේ හොඳ businesses. ඒක norm එකක් නෑ. නමුත් අපි අත්දකින ව්‍යාපාර තුල දැන් බැංකු කරුවන්ගේ ගත්තොත් 11 12 තිබ්බ ඇවරේජ් එක දැන් මේ මෑත කාලේ 15ක් විතර වුණා ROE එක. ඉතින් බැංකුවක් තියෙනවා නම් 15ක විතර ROE එකක් තියෙනවා කියලා ඒක තමයි one of the best වගේ බැංකු ශේත්‍රය. ඒතර අපි ගමු නිෂ්පාදන මැනුෆැක්චරින් වගේ තැනක 25ක් 30 වගේ යන අවස්ථා තියෙනවා. ඒතර සර්විසින් වල ගත්තත් 25 30 රේන්ජ් එකේ තමයි තියෙන්නේ. කියන්නේ 50ක් මොනවා කියලා කියන්නේ අති සුපිරි. එහෙම ඒවා හරි අඩුයි. නමුත් මේ ගාණේ හැටියට එහෙම එකක් අපි දකිනවා. ඉතින් 75 කියලා කියන එක හොඳටම ප්‍රමාණවත්. වෙන කාට හරි ප්‍රශ්න කොහොමද තියෙන්නේ? සර් P&L balance sheet බලපුවම සාමාන්‍යයෙන් මේක මොන ඉන්ඩස්ට්‍රි එකට අදාළ වෙන එකක්ද කියලා කියන්න අපිට සාමාන්‍ය මොන හරි hints තියෙනවද? එහෙම මේක නම් චුට්ටක් අපිට අමාරුයි. මොකද මේකේ හරියටම අර දැන් ගත්තොත් ඇසෙට්ස් උනත් ටිකක් වැඩි නැත්නම් සාමාන්‍යයෙන් ගොඩක් මැනුෆැක්චරින් එකක නම් ගොඩක් අපි දකින දෙයක් තමයි වත්කම් ඉහළ ගයක් තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් ස්ථාවර වත්කම් ඉහළ ගයක් තියෙන එකත් මැනුෆැක්චරින් වගේ එකක්. ස්ථාවර වත්කම් පහළ ගයක් තියෙන එක ට්‍රේඩින් එකක්.
කොහොම තමයි සාමාන්‍යයෙන් අපි තේරුම් ගන්න. ඒ කියන්නේ ට්‍රේඩින් එකකදී ජංගමවත්කම් වගේ ඉහළා ගියා ස්ථාවරවත්කම් අඩුයි. මැනුෆැක්චරින් එකක ජංගමවත්කම් අඩුයි ස්ථාවරවත්කම් වැඩි. අන්න ඒ විදිහට තමයි සාමාන්‍යයෙන් මැනුෆැක්චරින් ඇන්ඩ් ට්‍රේඩින් කියලා එකක් අපි මැනුෆැක්චරින් ඇන්ඩ් ට්‍රේඩින් සර්විස් කියලා කඩා ගන්න ඒ විදිහට තමයි වෙන් කරගන්නේ. මේක නම් චුට්ටක් අමාරුයි මොකද්ද කියලා හරියටම කියන්න. මේක ටිකක් එහෙම ලොකු වෙනසක් අපි දකින්නේ හැම එකක්ම දැන් සමානසාර දැන් ජංගමවත්කමයි මේ මුලවත්කම මේ ස්ථාවරවත්කම සමසමව යනවා. ඉතින් එතකොට හරියටම ඉන්ඩස්ට්‍රි එක මොකද්ද කියලා අපිට කියා ගන්න අමාරුයි. එතකොට සර්විස් වගේ දෙයකදී මේ ජංගමවත්කම් නැති තරම් වගේද? ඔව් ජංගමවත්කම් නැති තරම් සර්විස් වගේ එකක් ගත්තොත් ජංගමවත්කම් නැති තරම්. දැන් අපි උදාහරණයකට ගමු ඔය හොටෙල් එකක් වගේ ගත්තොත් එම ගොඩාක් අඩුයි ජංගමවත්කම් මෙතනදී. ජංගමවත්කම් වකින් හරියට ඔක්කොම කෑෂ් බේසිස් වගේ යනවා. ඒ වගේ නමුත් ස්ථාවරවත්කම් වලින් ඉතා ඉහළ ස්ථාවරවත්කම් තියෙන අවස්ථාවක් එතන දකින්නට පුළුවන් හොටෙල් එකක් වගේ. මැනුෆැක්චරින් එකක් වගේ ගත්තොත් ඒත් තමයි ස්ථාවරවත්කම් ගොඩාක් වැඩි. ජංගමවත්කම් යම් ප්‍රමාණයකට ඒක තියෙනවා. අරට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ට්‍රේඩින් ගත්තොත් ජංගමවත්කම් ඉතා ඉහළයි 80ක් විතර. ස්ථාවරවත්කම් නැති තරම්. නිකන් ඉතින් ගත්තොත් බයිනන්ස් වලින්නේ. එහෙමයි වෙන්නේ. නමුත් ඒක ගොඩ වෙලාවට මහන්සි වෙන්න එපා කොළුවට දාගන්න. මොකද ඒක දාගත්ත කිය අපිට ලොකු දෙයක් මතර කරගන්නත් බැරි වෙනවා. අපි හැම වෙලේම බලනවා මේ තියෙන දත්තත් එක්ක අපිට යම් කිසි දෙයක් කියන්නට පුළුවන්. උපකල්පන වලට යටත්ව අපි යම් ප්‍රමාණයක් කියන. මොකද තිබෙන දත්තත් එක්කයි මෙන්න මේක අපිට කරන්න වෙන්නේ කියන එක අමතරව ලොකු දෙයක් අපිට මෙතන කරන්න බෑ. වෙන මොනවද තියෙන්නේ ගැටලු? සර් මේ සාමාන්‍ය එක්සැමිනර් අහලා තියෙන්නේ මූලිකව අදාළම වෙන රේෂියෝස් වලින් නේද ගොඩක් දුරට ප්‍රශ්න. ගොඩක් වෙලාවට එහෙම තමයි අහන්නේ. ඒ කියන්නේ දැන් අර අපි කොට එයා ගොඩාක් දීප ගිහිල්ලා අහන්නේ නැහැ. දැන් අපි ඉගෙන ගන්න රේෂියෝ 5ක් 6ක් මේවා වල මූලික ටික තමයි එයා අහන්නේ සාමාන්‍යයෙන් ඊට මෙපිටින් අහලා නැහැ. අපි ගත්තොත් ROE ROA එහෙම නැත්නම් ඔය ෆයිනෑන්ෂල් එහෙම නැත්නම් ඩෙට් ලිවරේජස් ඊළඟට එෆිෂියන්සි රේෂියෝස් තුන ඊට පස්සේ PN profit OP margin OP margin GP margin ROE ROA ඒ ටික වගේ තමයි සාමාන්‍ය රේෂියෝස් 12ක් විතර වගේ තමයි දිගටම ඇහිලා තියෙන්නේ. ඔයාලට පහුගිය ප්‍රශ්න පත්‍ර ටිකක් හදනකොට අර මම කිව්ව බලනකොටම ඕගලන්ට තේරෙයි මේ මෙයා හැම වෙලේම අහන්නේ මොකද්ද කියලා. ඒතර ඇත්තටම දැන් අද එකපාර දැක්කම තමයි මේ ඕගලන්ට මේක අර අපි කිව්වා ග්‍රීක් වගේ පේන්නේ. හැබැයි ගණන් දෙකක් තුනක් හදනකොට දන්නවා මෙයා අහන්නේ මොනවද කියලා. ඒතර ඒකට අපි මේ පුරුදු වුණා නම් හොඳටම ඇති මේ ඉන්නේ. හරි සර්. thank you sir. right. එහෙමනම් අපි මෙහෙම කරමු. අද දැන් අපි මේ ප්‍රශ්න දෙක සාකච්ඡා කරපු හින්දා ඉදිරියට ඉතුරු ටික දැන් ඉතුරු සති 3ක් විතර අපිට තියෙනවා. ඒකේ මේ විදිහට අපි තෝරාගත්ත ප්‍රශ්න ටිකක් අපි කරගෙන යමු. ඔයගොල්ලන්ට අර මම කියපු දේ පුළුවන් වුණොත් ප්‍රශ්න පත්‍රය අරගෙන ක්ලස්ටර් කරගෙන ඒ ටික කරගෙන යන්න. ඒ අතරතුර අපි හිතමුකෝ මොනවා හරි ඔයගොල්ලන්ට ආවොත් ඔය දැන් බලනකොට ලාභ විශේෂ පත්‍ර වල මොනවා හරි ගැටලු මොනවා හරි දෙයක් තිබුත් කියන්නේ මම ගා මොකද පාස් පේපර්ස් ටික ගොඩක් වෙලාවට මම තියාගෙන ඉන්නවා. මට ඒ වෙලේ අපිට උත්තරයක් දෙන්නත් පුළුවන්. ඒව නැති වුණොත් අපි හිතමු ක්ලාසස් ඉවර වුණාම හරි මම මගේ නම්බර්ස් ඔක්කොම ෂෙයා කරන්නම් වලට මොනවා හරි දෙයක් හදනකොට ප්‍රශ්න පත්‍රය තිබ්බා මෙහෙමයි උත්තරේ මෙහෙමයි මොනවා හරි ගැටලුවක් කියලා ඕන වෙලාවක කතා කරන්න අපි ඒ විදිහට සූදානම් වෙමු. ඒ ගැටලුවක් කරගන්න එපා. මොකද මේ දවස් 3-4ෙම ඔක්කොම දාගන්න ඕන කියන එකක නැහැ. කාලය බෙදාගෙන ඉදිරියට වැඩ කරගෙන යන්න. මොකද අපිට ජනවාරි නම් ඕන තරම් කල් තියෙනවා. ඒ අතරතුර උනත් එක්සෑම් මේ ක්ලාසස් ඉවරලා රිවිෂන් ඉවරලා වුණත් තියෙන කාල සීමාව අතරතුරත් මොනවා හරි ඔයගොල්ලන්ට ගැටලුවක් ආවොත් ඕන වෙලාවක කතා කරලා අපි ප්‍රශ්නේ විසඳගන්න උත්සාහ ගමු. එහෙමනම් සම්බන්ධ වීම ගැන බොහොම ස්තුතියි. හැමදාම කියන වගේ පරිස්සමෙන් ඔයගොල්ලෝ වැඩ කටයුතු කරගන්න. ඒ වගේම මේ ගෙදර සහෝදරයෝ වෙන නෑදෑයෝ ඔක්කොමත් එක්ක සන්තෝෂෙන් ඉන්න, පරිස්සමෙන් ඉන්න. අපි එහෙනම් ඊළඟ සතියේ සුපුරුදු වෙලාවට අපි හම්බෙමු. පසුගිය ප්‍රශ්න පත්‍ර දිගටම සාකච්ඡා කරගෙන යන අප්‍රෝච් එක අපි කරගෙන යමු. ඒ අතරතුර මොනවා හරි ඔයගොල්ලන්ට වෙනසක් කරන්න තියෙනවා නම් චේන්ජ් එකක් කරන්න තියෙනවා ඕන වෙලාවක මට ඊළඟ සතියේ කියන්න. අපි ඕන වෙලාවක මම රෙඩි ඔයගොල්ලන්ගේ ඒ ෆීඩ්බැක් එක මේක කරගෙන යන්න. මොකද අපි දෙකෙනෙකුම එකතු වෙලා කරන්න ඕන ගමනක් නිසා. එහෙනම් බොහොම ස්තුතියි හැමෝටම සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා.